හැමදිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජූලි මාසයේ 5 වෙනි සඳුදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 1ට අපි එකතු වෙන්නේ අභිධම්මත ප්‍රදීපිකා ග්‍රන්ථ රත්නයෙන් කොටසක් සාකච්ඡා කරන්නයි. අපි පළමුවෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි, හැමදිනාටම තෙරුවන් සරණයි. අපි අද අභිධර්ම ප්‍රදීපිකා ග්‍රන්ථ රත්නය ඇසුරින් කියන සාකච්ඡාව ආරම්භ කරමු. අපි පසුගිය සතියේ කතා කරේ ධාතු සම්බන්ධයෙන්. ධාතු සම්බන්ධයෙන් කතා කරනකොට අපි එතනදී මූලික වශයෙන්ම කාරණා 6 ඇති බව අපි සූත්‍ර පිටකයේ කාරණා 6 වශයෙන් වෙන් කරලා ඇති දැනදී මුලින් මේ කිව්ව 6 තමයි. ඒ කියන්නේ ධාතු 18ක් කියනකොට 6 කොටස් 3ක් හැටියට. ඒකේ පළවෙනියට කියව ටික තමයි පඨවි ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරයි. ඊට පස්සේ අපි ගත්ත ආකාශ ධාතු, විඥාන ධාතු කියන කොටසයි. එතකොට ඒ ආකාශ ධාතු, විඥාන ධාතු කියනකොට ඒක ගත්තේ ඇත්තටම අපි මේ මහා භූත හතරත්, මහා භූත හතර කිව්වහම පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරත්, ඊට පස්සේ අවකාශය කියන එකයි. අවකාශය, ආකාශ ධාතුව, ඊට පස්සේ විඥාන ධාතුව කියලා. එතනදී අපි පඨවි ධාතුවත් දෙවිධයකට කතා කරා. ඒ තමයි අභ්‍යන්තර පඨවි ධාතුව, බාහිර පඨවි ධාතුව කියලා. අපි එතනදී අභ්‍යන්තර පඨවි ධාතුව ගැන දීර්ඝ වශයෙන් කතා කරා. ඒ කතා කරනකොටත් එතනදී විශේෂයෙන්ම මේ ධහමේ ආධ්‍යාත්මික පඨවි ධාතුව කිව්වහම දෙතිස් කුණපයන්ගේ පළවෙනි 20 ඇතැම් තැන්වල 19ක් කියලා සලකලා තියෙනවා මත්තලුංගම් කියන කොටස නැතුව. නමුත් මත්තලුංගම් කියන කොටසත් එක්ක 19ක් සලකනවා. ඉතින් කේසා ලෝමා නඛා දන්තා ආදී. ඉතින් අපි පසුගිය සතියේ මේ අංග ගැන කතා කරා. කේසා ලෝමා නඛා දන්තා ආදී වශයෙන් වක්කං හදයන් යකනං ආදී වශයෙන්. එතනදී අපිට දැනගන්න මේ ඕනකම තිබුණා ඇතැම් කොටස් ගැන අපි හරියටම ශරීරයේ ඇතුළත තියෙන ඒ අවයව ගැන දන්නේ නැති හින්දා. ඉතින් කමල් මහත්මයා අපිට පොඩි විස්තරයක් අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ කතා කරපු කොටස් සම්බන්ධයෙන්. ඉතින් මම ඊටාත්ම ගෞරවයෙන් කමල් මහත්මයාට ආරාධනා කරනවා ඒ කොටස අපිට ස්ක්‍රීන් එකේ පෙන්නලා ෂෙයා කරලා ඒ ගැන පොඩි විස්තරයක් අපිට කරන්න තවදුරටත් අපේ දැනුම වැඩි කර ගැනීම සඳහා. කමල් මහත්මයා තෙරුවන් සරණයි. දැන් පේනවද? නෑ මේ මොකද පින්තූරේ? ඒප්‍රන් එක. ඒප්‍රන් එකක්. පොඩි ඒප්‍රන් එකක්. ඒ කිලෝමකම් කියන එක හරියට ඒප්‍රන් එකක් වගේ ඒකයි ඒක දාලා තියෙන්නේ. හරි. මෙන්න බලන්න මේ පුරුෂයෙක්ගේ බඩ මේ ඇත්ත වශයෙන්ම මේ කිලෝමකම් කියන එක තමයි ඇතුලේ වැඩි හරියක් පිරලා තියෙන්නේ මේ. හරිද? මේ පේන්නේ මේ ඉස්සලා ඩයෆ්‍රෑම් එදා පෙන්නපු ඩයෆ්‍රෑම් කියන එක මේ ආමාශය මේ උදරයන් තියෙන මේකේ. හරි? උදරයන් තියෙන එකේ මේ අත්ත ගුණං අන්තං කියලා කිව්වේ ඒක කුඩා බඩවැල් කොටස. කුඩා බඩවැල් මේ තියෙන එක මේ
අන්තගුණං ඒක තමයි අපි අර දෙවිදියකට කතා කරේ නේද? අර අන්තං කියනකොට එක විදියක් ඊට පස්සේ අන්ත ගුණං කියනකොට ඒක ශරීරෙට අර මේ වටේ තියෙන රෙද් මේ තුනී මේකට මේක ඔව්. තමයි අන්තගුණං කියන්නේ මේ තියෙන්නේ. පේනවද මගේ මම බලනකොට? ඒ අර මහ බඩවැල කියන එකද? මහා බඩවැල කියන එක තමයි මේ හ්ම්. අන්තගුණං. මේ පොඩි කුඩා බඩවැල තමයි මෙහෙම තියෙන්නේ. හරි. ඔව්. දැන් ඒක අපින්තුරෙන් පෙන්වන්නම් මම. මෙන්න මේක තමයි කිලෝමකම් කියන්නේ. ආහ්. ඒකේ ඒ පින්තූරෙ මම කියන්නේ ඒප්‍රන් එකක කිලෝ තියෙනව නේද මෙතන? ඒප්‍රන් එකක වගේ මේ තියෙන්නේ. ඔව් ඔව්. මෙතනින් මේකේ එල්ලලා තියෙන්නේ මෙහෙම. හරි. මේක මේ ඒකල මේ මහා බඩවැල මේ මහා බඩවැලටත් එකතු වෙලා තියෙනවා. මම තව දුරට ගිහලා පෙන්නන්නම්කෝ. මේ වගේ සාමාන්‍යයෙන් ඔන්න වගේ තමයි පේන්නේ. බඩ ඕපන් කරපුවම මේ වගේ තමයි ඉස්සෙල්ලම පේන්නේ. මේ හරි. එතකොට මම මේ සයිඩ් එකෙන් සයිඩ් මේ බොඩි එක මෙහෙම කැපුවොත් ඔව්. මේ liver එක ඔව්. හරි මේ ඔව්. ආමාශය මේ කුඩා බඩවැල ආමාශය ඔව්. හරි මේ තියෙන්නේ මෙහෙම එකක් එලිලා ඔව්. ඒක තමයි කිලෝමකම් ඒක කියන්නේ. තමයි අර ඒප්‍රන් එක වගේ කිව්ව එක ඒප්‍රන් නේද? එක වගේ තියෙන්නේ. හරිද? හරි. ඒ කියන්නේ බඩේ ඉස්සෙල්ලාම තියෙන ඒක. ඉස්සෙල්ලම මේක අරපුවාම ඉස්සෙල්ලම පේන්න තියෙන්නේ මේක. එතකොට මේ හරි. කුඩා බඩවැල් වැහිලා තියෙන්නේ ඒකෙන්. හරි. මේ කුඩා බඩවැල් අර මෙහෙම නැමිලා තිබුණේ. ඔව් ඔව් ඔව්. ඒක මේකෙන් වැහිලා තියෙන්නේ. ඔය කුඩා බඩවල වල හරස් කඩ පේන්නේ නේද? ඔව්. දැන් මේ වගේ වැහිලා තියෙන්නේ. හරි. ඒකම ලොකු ටිකක් දික් කරලා පෙන්නනවා මේ කුඩා බඩවැල. මේ තමයි ඒප්‍රන් එක. මෙන්න ඒක ටිකක් ඈත් කරලා පෙන්නලා තියෙනවා. හරි. ඔව්. ඒක ලේයර්ස් දෙකක් එතකොට. මේ මහා බඩවැල මේ තියෙන්නේ. මහා බඩවැලේ කෑල්ලක්. මේ කුඩා බඩවැල මේ ස්ටමක් එක නැත්නම් කුඩා බඩවැල. ඊට පස්සේ මෙන්න පප්පාංශ ලංග්ස් නේද? lungs. ඒක ඩයෆ්‍රෑම් එක මේ යට තියෙන්නේ. මේකෙන් තමයි හුස්ම ගන්නකොට අපි සාමාන්‍යයෙන් මේක මෙහෙම පහළට එනවා. මේක නෙමෙයි මෙහෙම පහළට එනවා. එතකොට lungs open වෙනවා. ඒක උඩට යනකොට lungs පුඩා එනවා. අපි හුස්ම ගන්නකොට බඩ ඉදිමෙන්නේ බඩ පිප්පෙන්නේ ඒක. ඔව්. අපි සාමාන්‍ය මේ chest එකේ muscles පාවිච්චි කරන්නේ නැහැ. අපි හයියෙන් ඇවිදිනකොට හරි දුවනකොට වගේ තමයි ඒවා පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් නිතර පාවිච්චි වෙන්නේ මේ ඩයෆ්‍රෑම් එක. ඒක පහළට එනවා පිස්ටන් එකක් වගේ පහළට එනවා උඩට යනවා. පහළට එනවා උඩට යනවා. ඒක තමයි අපේ බඩ හෙල්ලෙනවා පේන්නේ. ආනාපාන සති කරනකොට කරන්නේ. බඩේ මෙන්න චක්කම් කිඩ්නිස්. කිඩ්නි එක. කිඩ්නිස් දෙකක් තියෙනවා දෙපැත්තේ හරි. වකුගඩු. වකුගඩු චක්කම්. වක්ක. චක්කම් නේද? චක්කම්. වක්කම්. හරි. මම හිතුවේ චක්කම් කියලා ඒක. ස්ප්ලීන්. පිහකම්. අර කිඩ්නි එකේ උඩ තමයි තියෙන්නේ. මෙතන තියෙන්නේ හරියට. හරි. කිඩ්නි එකට මෙතන උඩින් තියෙන්නේ. ඒක තමයි පිහකම් කිව්වේ. යකනම් කියන්නේ liver එක. මේ තියෙන ගෝල් බ්ලැඩර් එක පිත්තාශය කියලා කියන්නේ. හරි. මේක ඉන්ට්‍රේන්ලා තමයි කැක්කුම හැදෙන්නේ එහෙම වෙලාවකට. ටිකකනට. හරි. එච්චරයි තියෙන්නේ. මේක ඕගොල්ලන්ට දෙන්නම් මේක මේ මම මේක හදුවා මම දාන්නම් මේකට දැන්. දාන්න අපිට මේ වෙනම software නෑ නෑ. ડોක්ටර් නම ටික නම් හදලා එවන්න. වක්කම් කියන එක හදලා ලස්සනට එවන්න ගොඩක් පිං. වක්කම්. දැන් අපිට හදන්න බෑනේ ડોක්ටර් ওই විදියට එවුවොත් අර එක වචන එක අකුරක් වැරදිලා තියුණානේ. චක්කම් කියන එක වක්කම් කරලා ලස්සනට එවුවාම අපි ගොඩාක් පිං සිද්ධ වෙනවා. ඔක්කොටම තියාගත්ත හැකි ඒක කොපි එක. thank you. ඒක තමයි. මේක නේද? ඒක ගොඩාක් ප්‍රයෝජනයි. ඔව්. ඔව්. මම දැන් හදලා එවන්නද? හදලා එවන්න.
හරි. ડોක්ටර් කමල් සමාවෙන්න පොඩි දෙයක් අර ස්ප්ලීන් එක ළඟට පිහකම් කියලා දාන්න පුළුවන්ද ඕකේ? දාලා තිබුණා නේද? නැති. හරි සම. හරි. බොහොම රයිට්. දැන් මේක මේ PDF කරත් කමන්නේ. නෑ PowerPoint. PowerPoint. හරි PowerPoint. ඕකේ. ඒක හිමින් දාන්න හදිස්සි නෑනේ. අපි ඒ කොටස ඉවරයි නේද ජයන්ත මහත්තයා අදින්? ඔව් ඒ කොටස ඉවරයි. අද බාහිර කොටසටයි අපිට යන්න තියෙන්නේ. හරි ડોක්ටර් හිමින් දාන්න එහෙනම් දේශනාව. හිමින් දාන්න. කවල් මහත්තයා හිමින් දාන්න ඒක. අපි right you got it. පේනවද? now පේනවා. හරි. මම දැන් ආව නේද අපෝ. හරි. අපි පොඩ්ඩක් බලමු මෙතනට ගිහිල්ලා. එතකොට මේ අපි මේ එදා කතා කරේ අධ්‍යාත්මික පටවි ධාතුව කියන තැනට තමයි ඔය සියලුම ඔය ශරීරයේ කොටස් ගැන අපි බැලුවේ. ඊට පස්සේ මේ කෙස්ලොම් නියදත් ආදී වශයෙන් ඔය මේ කිව්ව ටික අපි එදා බැලුවේ අධ්‍යාත්මික පටවි ධාතුව කියලා. දැන් ඇත්තටම දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම දැන් මජ්ක්‍ධිම නිකායේ තියෙන පළවෙනි මේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රය වෙන මූල පණ්ණාසක සූත්‍රය කියනවා මේ පෘථග්ජනය මූල පරියාය මූල පරියාය මූල පණ්ණාසකයේ තියෙන මූල පරියාය සූත්‍රය ගත්තත් එතෙන්දී කියනවා අපි පොඩ්ඩක් එතනට අතරම ගිහිල්ලා පොඩ්ඩක් බලමු. අපි ගත්තොත් එහෙම අපි ගියොත් එහෙම මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසක පාළියේ මූලපර්යාය වර්ගයේ ගත්තොත් එහෙම මේ මූලපර්යාය සූත්‍රය ගත්තොත් හරි මේකේ තියෙනවා මේ බලන්න මේක පේන්න ඇති මම හිතන්නේ මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා මේ දේශනා කරනවා මේ භික්ෂුන් වහන්සේලා අමතලා ඉද භික්ඛවේ අසුතවා පුතුජනෝ අරියානං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවේ සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. ඒ කියන්නේ මේ බණ දහම අහලා නැති බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අහලා නැති පෘථග්ජනයෝ. ඒගොල්ලන් මේ ආර්යයන් වහන්සේලා දකින්නේ නැති නැත්නම් ගුණ වශයෙන් දකින්නේ නැති ආර්ය ධර්මයේ දක්ෂතාවයක් නැති ආර්ය ධර්මයේ අවිනීත ඒ වගේම සත්පුරුෂයන්ව දකින්නේ නැති සත්පුරුෂ ධම්මේ මේ දක්ෂ නැති සත්පුරුෂ ධම්මේ අවිනීත ඒගොල්ලන් මෙන්න මේ විදිහ දෙයක් කරනවා කියලා කියනවා මොනවද පඨවින් පඨවිතෝ සංජානාති පඨවින් පඨවිතෝ සංඤත්වා පඨවින් මඤ්ඤති පඨවියා මඤ්ඤති පඨවිතෝ මඤ්ඤති පඨවි මේති මඤ්ඤති පඨවින් මේති මඤ්ඤති පඨවින් අභිනන්දති තං කිස්ස හේතු අපරිඥාතං තස්සාති වදාමි කියලා කියනවා. ඒ කියන්නේ මේ අශෘතවත් පෘථග්ජනයෝන්ගේ තියෙන ගතියක් පෙන්නනවා. ඒගොල්ලන් මේ ගැන දන්නේ නැති හින්දා. කොහොමද මේ හිතන්නේ මේක පඨවිය කියලා හඳුනා ගන්නවා. ඒ ඔතනදී ওই පඨවි කියලා හඳුනා ගන්නවා. පඨවි කියලා හඳුනාගෙන තණ්හා දෘෂ්ටි මාන වශයෙන් ගන්නවා. ඒ විදිහ ඔක්කොම කියන්නේ මෙන්න මේ මෙතනදි මේ පඨවි කියලා කියන්නේම ඔය අපි කතා කරපු මේ කතේ අධ්‍යාත්මික කයේ තියෙන පඨවි ධාතුව ගැන කියලා අට කතාවේ සඳහන් කරනවා. එහෙම නැත්නම් මේ බාහිර තියෙන පෘථුවිය කිව්වට මේ මහ පොළොව ගැන නෙවෙයි. මේ මහ පොළොව ගැන නෙවෙයි මෙතන මේ පඨවි කියලා කියන්නේ. මෙතන අධ්‍යාත්මික වෙච්ච අර කෙස්ලොම් නියදත් ආදී වශයෙන් වූ මත්තලුංගන් දක්වා වූ කොටස ගැන තමයි මේ මම මගේ ආත්මය කියලා ඒගොල්ලන් මඤ්ඤණා කරන්නේ. මඤ්ඤණා කරනවා කියලා කියන්නේ මේ විදිහට වැරදි විදිහට සංඥාව වරද්දගෙන හිතන එක තමයි කරන්නේ. ඉතින් ඒ කරන්නේ මේ කෙස් කියන දේවල් දැන් අපි එදා සාකච්ඡා කරන්නේ මේ කොහොමද මේ ධාතු වශයෙන් මානසිකාර්ය කරන්නේ කියලා. ඒක විදිහක් තමයි කිව්වා මේ කෙස් කියන එක දන්නේ නැහැ. ඔලු කටු උඩ තියෙන මස් වල පීටලා තියෙනවා කියලා දන්නේ නැහැ. ඒ ඔළුවේ ඒ හැම දන්නේ නැහැ මේ අපි බැලුවොත් එහෙම හිස් කබල වස්සාගෙන ඉන්න හැම දන්නේ තමන්ගේ මත තමයි මේ කෙස් තියෙන්නේ කියලා. ඇයි එහෙම දන්නේ නැත්තේ? ඒවා අජීවී දේවල්. ඒවට හිතන්න ශක්තියක් නැති හින්දා.
එහෙමනම් ඒක අර සිතීමේ ශක්තියක් නැති සත්ව ජීව භාවයෙන් තොරයි. ඒකෙන් ශුන්‍යයි. ඒක නිසාම ඒක අනාත්මයි කියලා අපි එදා කතා කළා. අන්න ඒ විදිහට මේකේ තියෙන්නේ ධාතු ස්වභාවයක්මයි තියෙන්නේ කියලා හිතනවා. අන්න එහෙම හිතන්න පුරුදු වෙන කෙනෙක් මේක මගේ ආත්මය කියලා දැඩිව ගැනීමක් කරන්නේ නැහැ. ඉතින් ඒක මම සඳහන් කරේ මේ පසුගිය ඊයේ දවසේ අපි මේ කතා කරපු තැනකදීත් මතු වුණා මේ පිළිබඳව. ඉතින් ඒක තවදුරටත් විස්තර කරන්න හොඳ තැනක් කියලා. මේ කොහොමද අපි මේ දැන් අභිධම්මත්ත ප්‍රදීපිකාව ඉගෙන ගන්න දේවල් කොහොමද අපි සූත්‍ර පිටකයත් එක්ක ගලපගන්නේ? අපි සූත්‍රයක් කියවනකොට මේ කරුණු කොහොමද අපි ඒවට ගලපගන්නේ කියන එක ගැන තමයි පොඩ්ඩක් හිතුවේ. ඒ හින්දා ඒක සඳහන් කරේ. ඉතින් අපි නැවතත් ගියොත් එහෙම මේ අභිධම්මත්ත ප්‍රදීපිකා ග්‍රන්ථයට ඊට පස්සේ අපිට මේ ඔක්කොම ගැන අපි කතා කරාද මේ පසුගිය දවසේ. මේ ඇටමිදුළු වකුගඩු ඒ ආදී වශයෙන් දැන් අදත් අපිට ඒක හොඳට පැහැදිලි කරලා දුන්න කමල් මහත්මයාගේ රූප සටහනේ මේ අක්මාව දලබු ඊට පස්සේ බඩදිව පපු මස අතුණු බහන් ඊට පස්සේ අපි ගියා උදරිය කරීසං නේද උදරියන් කරීසං මත්තලුංග කියලා. ඊට පස්සේ තමයි අපි යන්නේ මෙතන නැවත වරක් අපි ඒතකොට අධ්‍යාත්මික පටවි ධාතුව කියලා කිව්වේ ඔන්න ඔය ටිකට. කෙස් වල ඉඳලා පටන්ගෙන මත්තලුංගන් දක්වා තියෙන කොටස තමයි අධ්‍යාත්මික පටවි ධාතුව කියලා කිව්වේ. ඊළඟට මොනවද මේ බාහිර පටවි ධාතුව කියලා කියන්නේ? බාහිර පටවි ධාතුව කියනකොට මෙතනදී සඳහන් කරනවා අනින්ද්‍රිය බද්ධ වූ පටවි ධාතුවයි කියලා. නමුත් දැන් ඇත්තටම භාවනා කරනවා නම් කෙනෙක් භාවනා කරනකොට තමන්ගේ సంతාණයට බාහිර වූ පරසංතානවල යම් කිසි කෙස්ලොම් නියදත් ආදී තියෙනවා නම් ඒවත් ඇත්තටම බාහිර පටවි ධාතු හැටියට තමයි අපිට සලකන්න වෙන්නේ. ඒ වගේම මේ අනින්ද්‍රිය බද්ධ වූ කියලා කියන්නේ අපි කිව්ව මේ සත්වයන් කියන කොටස ජීවත් වෙනවා කියන සත්වයන්ට අයිති නැති. ඒ කියන්නේ ගස් ගල් ගෙවල් දොරවල් යාන වාහන වගේ දේවල් ගත්තාම ඒවා අනින්ද්‍රිය බද්ධයි. ඒ වගේ ඝනකම තද ගතියක් තියෙනවා නම් යම් කිසි ඒ සියලුම දේවල් අනින්ද්‍රිය බද්ධ වූ පටවි ධාතුවයි. ඒව හරියට කියනවා මේ යකඩ හෙවත් අයෝ කියන කෘෂ්ණ ලෝහය කියලා. හරි? ඒ ලෝහය කියන එකද අපි ලෝහයක් ගත්තොත් යකඩ වගේ දෙයක් ඒකේ තියෙනවා තද ගතියක්. ඉතින් ඒකින්ද මෙතනදී විශේෂයෙන්ම මේ අයෝ කියලා එතනදී මේ ඒ බාහිර පටවි ධාතුව නම් කරනවා. ඊට පස්සේ ලෝහය කියලා කියන්නේ ඒකත් හතර විදිහකින් විස්තර කරනවා. ඒ තමයි ಜಾති ලෝහ කියලා කියන්නේ ප්‍රകൃතියෙම තියෙන ලෝහ జాතියක්. ඊළඟට විජාති ලෝහ කියලා කියන්නේ ප්‍රകൃති ලෝහයෙන් අයින් කරගත්ත නිකන් වෙනත් ක්‍රම විදිහකින් ගත්ත ලෝහයක්. ඊට පස්සේ කෘතිම ලෝහය කියලා කියන්නේ ලෝහ මිශ්‍ර කිරීමෙන් තනාගත්ත ලෝහය. පිසාච ලෝහ කියලා කියන්නේ තවත් පිසාච ලෝහ කියලා කොටසක් තියෙනවා. ඒක පල්ලෙහා විස්තර කරලා තියෙනවා. ඒ අතරින් මේ කෘෂ්ණ කියලා කියන්නේ කටුක කෘෂ්ණ කියලා කියන්නේ තද කර්කශ හෙවත් යකඩය රජතය ස්වර්ණය සුදු ඊයම්ය කළු ඊයම්ය තඹය වේකාන්ත ලෝහ හෙවත් වාණය යන මේ සත් වර්ගය ಜಾති ලෝහ වේ කියලා කියනවා. ඒක තමයි ಜಾති ලෝහ. මේවා මේ ලෝහ ಜಾති හැටියට අපි හඳුන්වන දේවල්. ඊළඟට ලෝහ සමාන වූද ಜಾති ලෝහයෙන් භින්න වූද ಜಾති ලෝහයෙන් බිඳලා ගත් ඒවා. ඒවට අපි විජාති ලෝහ කියලා කියනවා. ඒ තමයි සුදු තඹ හෙවත් සුදු ඊයම්. තඹ මිශ්‍ර කොට කරන ලද කංශ ලෝහ හෙවත් ශ්වේත ලෝහය. සුදු යකඩ කියලා කියන්නේ අපි. ඊළඟට කළු ඊයම් තඹ මිශ්‍ර කොට කරන ලද වට්ට ලෝහ හෙවත් වෙට්ට පිත්තර. තඹ මිශ්‍ර කළා හදන ඒවා තමයි වෙට්ට පිත්තර කියලා කියන්නේ අපි. ඊට පස්සේ මූඩු ලෝහ තඹ මිශ්‍ර කොට කරන ලද ආරකුටය කියන මේ ලෝහ විශේෂ තුනම කෘතිම ලෝහ කියලා කියනවා. ඒවා වෙනම කෘතිමව හදන ලෝහ වෙන දේවල් එකතු කරලා. ඊට පස්සේ මොරක් නම් ලෝහය, පුතුක නම් ලෝහය, මලිනක නම් ලෝහය, චපලක නම් වූ ලෝහය, සේලක නම් වූ ලෝහය, ආටක නම් වූ ලෝහය,
බල්ලක නම් වූ ලෝහය, දුසිලෝභ නම් වූ ලෝහය යන මේ ලෝභ විශේෂ 8 දෙන පිසාච ලෝභ නම් වේ. මාත් හරියටම දන්නේ නැහැ මේ මොනවද කියන්නේ කියලා. ඒ කාලේ තිබිච්ච ඒවා වෙන්න ඇති. දැනටත් තියෙනවා ඇති. අපි වෙන නම් පාවිච්චි කරනවා ඇති. කොහොම නමුත් දැන් මෙතනදී මතු කරලා පෙන්නන්නේ මේ ලෝහ කියලා කියනකොට ඒකේ තියෙනවා පොඩි බර බවක්, කර්කශ බවක්, රළු ගතියක් තියෙනවා. අන්න ඒවට තමයි මේ එතකොට ඒවා ඒ ගති ප්‍රකට කරගෙන බාහිරින් යම් කිසි දෙයක් තියෙනවා නම් අනින්ද්‍රිය බද්ධ ඒ කොටස් ටික එනවා බාහිර පටවි ධාතුව හැටියට. දැන් තමාගේ ශරීරයේ තමන්ට බැහැරින් තියෙන යම් කිසි මේ කර්කශ ඝන තද දෙයක් තිබ්බොත් ඒ සියල්ලම එතකොට බාහිර පටවි ධාතුව වෙනවා. මෙසේ අධ්‍යාත්මික පටවි ධාතුවත් ඉන්ද්‍රිය බද්ධ පටවි ධාතුවත් බාහිර පටවි ධාතුවත් අනින්ද්‍රිය බද්ධ පටවි ධාතුවත් යන දෙකම කර්කශ භාවයේ ස්වභාවයේ ලක්ෂණ කොට තියෙන හින්දා දෙකටම පටවි ධාතුව කියලා කියනවා. එතකොට මේ තම තමා හැටියට ගත්තාම තමයි මේ ඉන්ද්‍රිය බද්ධ කොටස අධ්‍යාත්මික වෙන්නේ, අනින්ද්‍රිය බද්ධ කොටස බාහිර වෙන්නේ. නමුත් දැන් අපි කතා කරා අර පරසන්තානවල තියෙන දේවල් පවා බාහිර හැටියට තමයි සලකන්නේ. ඒකට අපි දන්නවා අජ්ජත්තා ධම්මා, බහිද්ධා ධම්මා, අජ්ජත් බහිද්ධා ධම්මා කියලා තියෙනවා ධම්මසංගණී එක ත්‍රිකයක්. එතනදී අජ්ජත් ධර්ම හැටියට ගන්නකොට විශේෂයෙන්ම මේ රූපවල ගන්නකොට තමන්ගේ කියලා සලකන ලබන රූප ටික ගන්නවා. ඊට පස්සේ බාහිර නැත්නම් බහිද්ධා කියලා ගන්නකොට ගන්නවා පරසන්තානවල යම් කිසි රූපයක් තියෙනවා ඒ ටිකත් ඊළඟට අනින්ද්‍රිය බද්ධ සියල්ලත් ඒ ගණේට වැටෙනවා. ඒ අනුව තමයි මම කිව්වේ අර ඒ දෙපැත්තම හිතන්න කියලා ඒ බහිද්ධා කියනකොට කොහොමද ගන්නෙ කියලා. හොඳයි. සමාවෙන්න ජයන්ත මහත්තයා මේ කමල් මහත්තයා රේස් හෑන්ඩ් කරලා තියෙනවායි දන්නේ. කියන්න කමල් මහත්තයා. සමහරට වැරදි. සෝරි ඒක වැරදීමක්. හරි කමක් නෑ. ඊට පස්සේ දැන් ඔතනින්දී අපි ඔය කොටස් ටික ගත්තාම එතකොට තනිකරම අපේ පඨවි ධාතුව සම්බන්ධයෙන් කරපු විග්‍රහය අවසන් වෙනවා. ඊළඟට තියෙන අපිට ආපෝ ධාතුව ගැන කතා කරන්න. ආපෝ ධාතුව ගැන කතා කරනකොට මෙතනදී කියනවා මේ පඨවි තේජෝ වායෝ කියන භූත තුන වෙත ඒ භූත තුන ආබන්ධන වශයෙන්, ආබන්ධන කියලා කියන්නේ බැඳලා තියාගන්න, එකට අලවලා තියාගන්න, ආලිංගන වශයෙන්, මැලියමක්සේ අල්වා ගැනීම වශයෙන් පැමිණෙනවා කියන එකෙන් තමයි මේ ආප කියන වචනය හැදිලා තියෙන්නේ. මේකේ තියෙන්නේ මර ඇලෙන ගතියක්. දැන් ඝන දේවල් ගත්තොත් ඝන දේවල් වල ඇලෙන ගති අඩුයි නේද? ඝන තියෙන දේවල් වල ඇලෙන ගතිය අඩුයි. නමුත් අපි මේ ද්‍රව පැත්තට පොඩ්ඩක් තෙත් ගතියට ගත්තොත් ඒ තෙත් දේවල් වල ඇලෙන ගතිය වැඩි. දැන් අපි යම් කිසි දෙයක් අලවන්න සෑම වෙලාවකම පාවිච්චි කරන්නේ යම් කිසි ද්‍රව ගතියකින් යුතු දෙයක් තමයි පාවිච්චි කරලා අලවන්නේ. දැන් අපි ගම්, මැලියන් වර්ග, පාප්ප ඒ සියලුම දේවල් ගන්නකොට යමක් තව එකකට අලවන්න ගන්නකොට ඒකේ යම් කිසි තෙත් ගතියක් තියෙනවා. තෙත් ගතියක් තියෙන මේ ඝන දෙයක් නෙවෙයි. තෙත් ගතියක් තියෙන යම් කිසි දෙයක් තමයි ඒකට පාවිච්චි කරන්නේ. ඒ වගේ තමයි දැන් මෙතන ආපෝ ධාතුව කියනකොට පඨවි තේජෝ වායෝ කියන භූත එකට අලවලා තියන්නත් මේ එක හේතු වෙන්නේ නැත්නම් උදව් කරන්නේ මේ ආපෝ ධාතුව. ආපෝ ධාතුව අධ්‍යාත්මික හෙවත් ඉන්ද්‍රිය බද්ධ ආපෝ ධාතුවයි බාහිර හෙවත් අනින්ද්‍රිය බද්ධ ආපෝ ධාතුවයි කියලා දෙකක් කියනවා කියලා කියනවා. ඉතින් අර කලින් කියපු විදිහටම මේ බහිද්ද කියන එක බලන්න ඒ ආකාරයෙන් තමයි කියන්නේ. ඊළඟට මේ අධ්‍යාත්මික ආපෝ ධාතුව කියනකොට කියන්නේ මොකද්ද? යම් සත්ව సంతානයක් තියනවාද? පුද්ගලයන්ට වෙන්වෙන්ම ලැබුණාද? යම් මේ ආබන්ධන ස්වභාවයක් තියෙනවා නම් ඒ ආබන්ධනයේ ස්වභාවය බැවින් තමයි මේ ආපෝ කියලා කියන්නේ. එතකොට එකතු වීම වශයෙන් බැඳලා තබා ගන්න වශයෙන් ස්නේහගත කියලා කියන්නේ අර මේ ඇලිලා කියන මේ දියර වශයෙන් ගතියින් ගත්තොත් එහෙම අන්න ඒවා තමයි අවිනිබ්බෝග රූපේ බන්ධන බව. අපි දන්නවා අවිනිබ්බෝග රූපේ කියනකොට අපි දන්නවා අවිනිබ්බෝග රූප 8ක් තියෙනවානේ.
පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජාව කියලා. ඒ අටම එකට බැඳලා තියාගන්න මේ ආපෝ ධාතුව උදව් වෙනවා. අධ්‍යාත්මික වූ ශරීරයට අයත් වූ පිත, සෙම, සැරව, ලේ, දහදිය, මේද තෙල්, කඳුළු, බුරුණු තෙල්, කෙල, සොටු, කෙල, සෙම්, සොටු, සඳ මිදුළු, මුත්‍ර යන ප්‍රභේද තමයි මේ ආපෝ ස්වභාවයක් තියෙනවා කියලා කියන්නේ. අන්න ඔය කිව්ව ටිකේ තමයි ආපෝ ස්වභාවය මේ කයේ තියෙන්නේ. එතකොට ඒ හැර වෙනත් මොනවා හරි ඒ දීර්ඝ ගතියෙන් තියෙන යුක්ත දෙයක් තියෙනවා නම් අන්න ඒවත් ආපෝම තමයි. නමුත් මූලික වශයෙන් මේ 10ක් නම් කරලා තියෙනවා. ආපෝ ධාතුව ප්‍රකට කොට ඇති අවයව අපි ඒවා ආපෝ කියලාම ආපෝ ධාතුව කියලාම සලකනවා. මේ මතක තියාගන්න ඕනේ තව දෙයක් තමයි අපි අවිනිබ්බෝග කියලා කියන්නේ බෙදන්න බැරි දේවල්. දැන් අපි කේස් පටවි කියලා ගත්තා. අපි එතන නැද්ද ආපෝ ධාතුව? එතන නැද්ද තේජෝ ධාතුව, වායෝ ධාතුව? තියෙනවා. නමුත් ඒක ප්‍රකට වෙන්නේ මොකද්ද? කේස් ගහේ ප්‍රකට වෙන්නේ පටවි ගතිය. ඒ වගේම අපි කෙල ගත්තොත්, මූත්‍රා ගත්තොත් ඒකේ ප්‍රකට වෙන්නේ ආපෝ ගතිය. ඒ ප්‍රකට වෙන ධාතුව අනුව තමයි මේ ශරීරයේ කොටස් මේ අර කොටස් 20ක් පටවි කියලා, කොටස් 12ක් ආපෝ කියලා අන්න ඒ විදිහට බෙදීම ඇති කරලා තියෙන්නේ. ඒ දේවල් වලින් ප්‍රකට වෙන ධාතුව ගැන හිතලා තමයි මේ විදිහට නම් කරලා තියෙන්නේ. එතකොට මෙතන මේ අධ්‍යාත්මික ආපෝ ධාතුව කියලා කිව්වේ එතකොට පිත, සෙම, සරව, ලේ, දහදිය, මේද තෙල, කඳුළු, බුරුණු තෙල්, කෙල, සෙම්, සොටු, සඳ මිදුළු, මූත්‍ර කියන ඒ කොටස් 12 තමයි අධ්‍යාත්මික ආපෝ ධාතුව කියලා කිව්වේ. මේ පිළිබඳව යම් ප්‍රශ්නයක් තියෙනවද? මට මං හිතාගෙන හිටියේ මෙච්චර කල් මේද වුරුණු කියන්නේ දෙකම එකක් කියලා. ඒ දෙක වෙනස් නේද එකිනෙකට? ඒක මං දන්නේ නැහැ. මේ වුරුණු තෙල් කියලා කියන එකට මොකද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ කවල් මහත්තයා? දන්නවද? මේකේ වචන ටික තියෙනවද ඉංග්‍රීසියෙන්? අපි ඒක පොඩ්ඩක් හොයලා බලමු. වසාද මේ කමල් මහත්තයා? වසා කියලා කියන්නේ සිංහලෙන්නේ? ඔව්. නෑ පාලියෙන් අස්සු වසානේ කඳුළු. අස්සු කියන්නේ කඳුළු. අස්සු කඳුළු. ඔව් කඳුළු. වසා කියන්නේ උරුණු තෙල් කියලා මම හිතන් හිටියේ. හරිද දන්නේ? වසා කියලා කියන්නේ මොනවද භෞතිකව? ඒක වසා කියලා කියන්නේ ඒක ශරීරේ පුරාම තියෙනවා. මේ දැන් ඔය මේ යම්කිසි තැනක ඔය මේ ඉන්ෆෙක්ෂන් එකක් වගේ ඇති වුණොත් ඒ අර ග්‍රන්ථි ඉදිමිලා ඒ වගේ වෙනවා. මෙතන කියන්නේ වුරුණු තෙල් කියලා කියන්නේ. ඔව්. දැන් මං අහලා තියෙන එකක් තමයි දැන් ඔය අපේ මේ හිතන්නකෝ ඔය නිකන් මේ සම මතක් තියනවා නේද තෙල් ගතියක්. ඒක තමයි මං හිතන් හිටියේ මේද තෙලය කියන එක. මම සම මත ඒක තමයි මේද. අර වසාගෙන දැන් ඉදිමුණාම එහෙම වතුර ගතියට එන්නේ. ඒ වසා නිසා. ඒ සැරව නේද? නෑ ශ්‍රීමති මහත්මිය කියන එකක් වෙනවා. ඒ කියන්නේ සමහර තුවාල වලින් සැරව නැතුව නිකන් මේ තෙත ගතිය ගලනවා. ඒකද ශ්‍රීමති මහත්මිය? ඔව් ඒ වගේ එකක් තමයි. මේ කමල් මහත්තයා ලිම්ෆ් වලින් වෙන දේ පොඩ්ඩක් එක පැහැදිලි කරන්න පුළුවන්ද ඔබතුමාට? ඔබතුමා ඉන්නවද කමල් මහත්තයා? සමහරට නැති වෙයි මේ වෙලාවේ. හොඳයි අපි බලමු මේ මොනවද කියලා හොයලා. ඊට පස්සේ මේ බාහිර ආපෝ ධාතුව කිව්වොත් යම් බාහිර වූ බැඳීම ඇති. බැඳීම් ස්වභාවයට ගිය තෙත ගතිය ඇති. තෙත් ස්වභාවයට ගිය රූපයගේ බන්ධනත්වයටපත් බාහිර වූ ශරීරයට අයත් නොවන ආපෝ ධාතුවක් තියෙනවා නම් ඒක ඒ ආපෝ ධාතුවක් කියලා කියනවා. ඉතින් මේකේ තියෙන සමහර දේවල් වලට මම ඒ තරම්ම මුල් තැනක් දෙන්නේ නැහැ. මොකද මෙතන මේ රස ගැන කියන්නේ. මුල් රසය, කඳෙහි රසය, පොත්තේ රසය, කොළ රසය, මල් රසය, ගෙඩි රසය, කිරි දී, ගිතෙල් වෙඬරු, මීපැණි, උක්පැණි බීම හෝ අහසෙහි හෝ ජලයක් ඇද්ද? ඒ අන්‍ය වූ බාහිර වූ ආපනම්
ආප නම් හැබැයි මේ රසයයි ආපයයි පටලව ගන්න හොඳ නැහැ කියන එක තමයි මම හිතන්නේ. මොකද රස කියලා කියන්නේ වෙනම රූපයක්. රස අපි දන්නවනේ පඨවි ආපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජා. හින්දා මම පෞද්ගලිකව මෙතන මේ රස කොටස් ටික ගැන වැඩි කතා කරන්න කැමති නෑ. නමුත් යම්කිසි අපිට රසයක් දැනෙනවා දිවට කෙල තිබුණොත් තමයි රසය දැනෙන්නේ. ඒ නිසා ඒ අපි කන දේත් ඒ දියරත් එක්ක මිශ්‍ර වුණාම තමයි ඒ රස අපිට දැනෙන්නේ. ඉතින් එතන ආපෝ ධාතුවේ බලපෑමක් තියෙනවා ඒ රසය දිවට දැනෙන්න. ඒ කියන්නේ දිවට කියන්නේ ජීවහා විඥාණයට රසය දැනෙන්න ඒ තෙත ගතිය ඕන වෙනවා. නමුත් දැන් මේ මුල් රස කඳේ රස පොත්තේ රසය කියන එක නෙවෙයි ආපෝ ධාතුව වෙන්නේ. ඒකේ තියෙන අර තෙතම් ගතිය, එතකොට බැඳලා තියෙන ගතිය ඒ ටික තමයි ආපෝ ධාතුව වෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම අපිට තේරෙනවානේ දැන් සමහර දේවල් වලින් නැට්ටෙන් යම් දේවල් කළා මේකෙන් වැగిරෙනවා වතුර වගේ වැగిරෙන දේවල් තියෙනවා. ඒ සෑම දෙයක්ම ආපෝ ධාතුව ප්‍රකට කරගෙන තියෙන දේවල්. එතකොට අන්න ඒ ගතිය තමයි මේ බාහිර ආපෝ කියලා කියන්නේ. මෙතන බාහිර ආපෝ කියලා කියන්නේ සියලු సంతාන එකක් හැටියට අරගෙන එතනින් බාහිර තියෙන හැටියට අරන් තියෙනවා. නමුත් යම් කෙනෙක් භාවනා කරනවා නම් එයා ආධ්‍යාත්මික පටවේ කියලා ගන්න ඕනේ ඔය තමාගේ කියලා ගන්න යම් කිසි තියෙනවා නම් පිත්ත සෙම සර්ව ලේඩ හදිය මේද තෙල වගේ ආදී වශයෙන් තමාගේ ශරීරයේ අභ්‍යන්තරේ තමාගේ කියලා ගන්නවා නම් කොටසක් ඒ ටික තමයි ආපෝ ධාතුව හැටියට මෙනෙහි කර යුතු වෙන්නේ. එතන මෙනෙහි කරනකොටත් අපිට ඉදිරියේදී සඳහන් කරන කොයි ආකාරයෙන්ද ධාතු මනසිකාරයේ හැටියට මෙනෙහි කරන්න කියලා. අපි ගත්තොත් මෙතනදී කියනවා මේ අධ්‍යාත්මික වූ ආපෝ ධාතුවක් තියෙනවද බාහිර වූ ආපෝ ධාතුවක් තියෙනවද මේ දෙකම එකට ගලපලා මේ ආපෝ ධාතුවයි කියලා සලකන්න වෙනවා. එතකොට මේකෙදි මේ පිත් සෙම් ආදී වශයෙන් දක්වන කොට්ටාසයෝ වර්ණය සටහන දිශාව අවකාශය වෙන්කිරීම යන මෝන්ගේ වශයෙන් පිරිසිඳ දැන ධාතු වශයෙන්ම මෙනෙහි කර යුත්තා කියනවා. ඒ කියන්නේ මේ අපි මේ එක එක කොටස් ගත්තොත් පිත ගත්තොත් සෙම ගත්තොත් සරව ගත්තොත් මූත්‍රා ආදී වශයෙන් ඒ කොටස් ටික අර වෙන වෙනම අරගෙන ඒ වගේ වර්ණය මේකයි කියලා අපි හරියටම දැනගන්නවා. ඊට පස්සේ මේකේ තියෙනවා මේ සටහන වර්ණයේ තියෙනවා මෙන්න මේ ආකාරයේ. ඊට පස්සේ මේ දිශාව ශරීරයේ කොයි දිශාවෙන්ද මේ ආපෝ ධාතුව කියන මේ කොටස පිත කියන එක කොහෙද තියෙන්නේ? ඊට පස්සේ සෙම කොහෙද තියෙන්නේ? සෙම කොහෙන්ද පිට වෙන්නේ? ඒ ආදී වශයෙන් සෙම ඇති වෙන තැන්, ඒ ආදී වශයෙන් ඒ අවකාශය, ඒ වගේම අනිත්‍ය වගේ වෙන් වෙන ස්වරූපයක්. සෙම කියන්නේ මේ සරව නෙවෙයි. ඒ ආකාරයෙන් වෙන් කිරීමක් දැනගන්නත් ඕනේ කියලා කියනවා. එතකොට මෙතනදී කියනවා මේ පිත ඔන්න පළවෙනිම ආපෝ ධාතුව ප්‍රකට වෙන දේ තමයි පිත කියන එක. පිත කියන එකත් බෙදනවා කීප විදිහකට. එකක් තමයි මේ බද්ධ පිත්තය කියලා බෙදනවා. බද්ධ පිත ඊළඟට අබද්ධ පිත කියලා කොටස් දෙකක් බෙදනවා. අබද්ධ පිත්තය කියලා කිව්වේ ජීවිතේන්ද්‍රිය හා පැවති සිරුරේ සියලු සිරුර පැතිරගෙන සිටින දෙයක් තමයි මේ අබද්ධ පිත්ත කියලා කියන්නේ. මොකද අපි පිත කියලා කිව්වට අපි සාමාන්‍යයෙන් දන්නේ පිත්තාශයේ තියෙන පිත ගැන විතරයි අපි කතා කරන්නේ. හැබැයි මෙතනදී කියනවා මේ අබද්ධ පිත්තය කියලා එකක් තියෙනවා. ඒක ජීවිතේන්ද්‍රිය හා පැවති සිරුර. කියන්නේ අපේ දැන් ශරීරය ගත්තාම අපේ හැම ගත්තාම විශේෂයෙන්ම බලන්න හැමට අපි හැමතැනම දැනෙන කියන්නේ හැම ඇල්ලුවම දැනෙන තැන් තියෙනවානේ. ඒ දැනෙන තැන් කියලා කියන්නේ මොනවද? ඒ කාය විඥාණය පහළ වෙන තැන්. එහෙමනම් ඒක තමයි කාය ප්‍රසාද රූපේ තියෙන තැන්. කාය ප්‍රසාද රූපේ කියලා තියෙන්නේ කාය ප්‍රසාද රූපේට තනියම තියෙන්න බෑ. කාය දශකයේ හැටියටයි තියෙන්නේ. එහෙමනම් ඒ හැම තැනකම මේ ජීවිතේන්ද්‍රිය කියන එකෙත් ඒකත් අඩංගුයි. ඒකත් තියෙනවා. මොකද අවිනිබ්බෝග රූප 8යි ජීවිතේන්ද්‍රයයි කාය ප්‍රසාදය එකතු වුණාම තමයි අපි කාය දශකය කියලා කියන්නේ. එතනට තමයි මේ දැනීම කියන එක ඇති වෙන්නේ. එහෙමනම් මේ අබද්ධ පිත්තය කියන එක මේ හැම රූප කලාපයක්
කර්මජ රූප කලාපයක් පාසාම තියෙන දෙයක් තමයි මේ අබද්ධ පිත්තේ කියලා කියන්නේ. ඊළඟට බද්ධ පිත්තේ කියලා කියන්නේ. බද්ධ පිත්තේ කියලා කියන්නේ මේ පිත්ත කෝෂයේ නැත්නම් පිත්තාශයේ තමයි ඒ බද්ධ පිත්තේ තියෙන්නේ. ඒක තමයි අපි අර පිත ඇවිස්සුනා කියලා එහෙම කතා කරන්නේ වමනේ දානකොට එහෙම මම හිතන්නේ ඒ අපි පිත වමනේ දානවා කියලා එහෙම කියන්නේ කහ පාටට. ඒ බද්ධ පිත්තේ. එතකොට ওই පිත්තේ ඔන්න කොටස් දෙකයි. අබද්ධ පිත්තයයි බද්ධ පිත්තයයි කියලා. ඉතින් දැන් අපි ඒක තියෙන තැන දැනගත්තා. මෙතනදී කියනවා කැවුම පැතිර සිටියා වූ තෙලෙහි ඒ තෙල කැවුම පැතිර සිටි කල්හි කැවුම තෙමේ මා තෙල පැතිරගෙන සිටියායයි යම්සේ නොදනීද. දැන් අපි කැවුමක් හදනකොට තෙලේ බැදලා ඒ තෙල් ටික දන්නේ නැහැ. ඒ තෙල් මත මේක කැවුමක් පැහෙනවායි කියලා. කැවුමක් හැදෙනවායි කියලා. ඒ වගේම ඒ කැවුම දන්නෙත් නැහැ මේ තියෙන්නේ තෙලේ කියලා. මෙතනදී මේ අර තෙල් කියන එක එහෙම ගත්තේ මේක ද්‍රව ආපෝ ගතිය වැඩිපුර පෙන්වන්න විය යුතුයි. ඒක නිසා ඒ වගේම මේ අබද්ධ පිත්තේ කියන එක පැතිර සිටනවා කියලා ශරීරය දන්නෙත් නැහැ. අබද්ධ පිත්තේ කියන එක දන්නෙත් නැහැ මම මේ ශරීරයේ පැතිරගෙන ඉන්නවායි කියලා. ඒ වගේම තව කියනවා මේ වැටකොළු අපි ගත්තොත් එහෙම වැටකොළු කොස්සක් නැත්තම් ඒ වේලිච්ච වැටකොළු කරලක ඇතුලේ තියෙනවානේ මේ අපි අර ඇඟ උලන් එහෙමත් ගන්න ලංකාවේ නේද? අන්න ඒ වගේ එකක් ගත්තොත් එහෙම ඒක එළියේ තිබ්බොත් වැහිදියෙන් පිරලා යනවා. ඒ වැහිදියෙන් පිරලා ගියේ වැටකොළු වහල්ල නැත්තම් වසල්ල දන්නේ මේ ඒක ඇතුලේ වැහිදිය තියෙනවා කියලා දන්නෙත් නැහැ. ඒ වැහිදිය දන්නෙත් නැහැ. Taman ඉන්නේ මේ වැටකොළු වහල්ලේ කියලා දන්නෙත් නැහැ. අන්න ඒ වගේම පිත්ත කෝෂයේ තියෙන පිත දන්නෙත් නැහැ මේ ඉන්නේ පිත්ත කෝෂයේ කියලා. පිත්ත කෝෂය දන්නෙත් නැහැ තමා තුළ මේ පිත ඉන්නවා කියලා. ඒ ඇයි එහෙම දන්නේ නැත්තේ? මේ එකිනෙකා ගැන හිතන ගතියක්. එකිනෙකා ගැන මෙනෙහි කරන ගතියක් ඒ පිතට හෝ ඒ පිත සමග ඉන්න අනිත් ශාරීරික කොටසට නැති නිසා. ඒ කියන්නේම මේකෙත් කියන්නේ නිස්සත්ත්ව නිජීව ස්වභාවයම තමයි මෙතනදී මේ මතු කරලා කියන්නේ. ඒ නිස්සත්ත්ව නිජීව ස්වභාවයේ ඉන්නකොට ඒ විමසීමක් ඒ විදිහට කරන්නේ නැහැ. ඒ වගේ මේ පිත කියන එක සිරුරේ අසම්මිශ්‍ර කොටාසයක් කියලා කියනවා. ඒ පිත කියන එක සෙමත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒක අමිශ්‍රයි, අසම්මිශ්‍රයි. ඊළඟට ඒකේ අනිත් පැත්තත් ඒ වගේමයි. මේක චේතනා රහිතයි. හිතන්නේ නැත්තේ ඒකයි. අව්‍යාකෘතයි. අය අව්‍යාකෘතයි කිව්වේ කුසලත් නෙමෙයි අකුසලත් නෙමෙයි මේක රූප ස්වභාවයක් තියෙන. ඒකින්ද අව්‍යාකෘතයි. ඊට ආත්ම ගතියෙන් ශුන්‍යයි. මෙතන මේකට අධිපති භාවයකින් ක්‍රියා කරන කෙනෙක් නැහැ. ඒක නිසා නිස්සත්තයි. යුෂ භූතයේ හෙවත් ද්‍රවත්වයේ හේයින් රස භූතයේ ආබන්ධන ස්වභාවයක් වෙන්නේ. ඒක නිසා ආපෝ ධාතුව කියලා කියනවා. මේක ආබන්ධන ස්වභාවය නිසා ආපෝ ධාතුව කියලා කියනවා. ඊට සෙම ගත්තත් එහෙමයි. සෙම ගත්තත් හරියට මෙතනදී කියනවා මේ ඒ සෙම කියන එක පාත්‍රයක් පුරාලන තරක් තියනවායි කියලා කියනවා මේ අපේ ඇඟේ සෙම. උදර පටලේ තමයි තියෙන්නේ. උදර පටලේ තියනවායි කියලා කියනවා. මතුවේ හටගත් පෙන පටල ඇති ගවරවලක ඒ ගවරවල මා කෙරෙහි පෙන පටල තෙම සිටියේ යයි නොදන්නේද? ඒ වගේ මේ කියන්නේ යම්කිසි ගවරවලක පෙන තියෙනකොට ඒ පෙන දන්නේ නැහැ ඒ ගවරවලේ ඉන්නවා කියලා. ගවරවල දන්නේ නැහැ පෙන තමාගේ තියනවායි කියලා. තමා මත තියනවායි කියලා. අන්න ඒ ආකාරයෙන් මේ දිගටම දෙනවා මේකේ තියෙන නිස්සත්ත්ව නිජීව බව, එකිනෙකා ගැන හිතන්නේ නැති බව, අනාත්ම බව, ශූන්‍ය බව, අව්‍යාකෘත බව ආදී ලක්ෂණත් ඊළඟට මේ ආබන්ධන ස්වභාවය නිසාම ඒක ආපෝ ධාතුව කියලා මෙනෙහි කරනවා. පූයා කියලා කියන්නේ සැරවත් ඒ වගේ. සැරවත් ඒ ආකාරයෙන්ම ශරීරයේ නොයෙකුත් තැන්වල තියෙනවා. මම හිතනවා මේ ටික තනියෙන් කියව ගත්තත් වටිනවා. අපි කෙටියෙන් බලමු. මේකෙන් කියන්නේ මේ සැරව වලට මේ අහවල් ආකාශය කියලා එකක් නැහැ. යම් අවකාශයක්ම කණු කටු ආයුධ ගිනි දැල් යන ආදීන් පහළ වූ ශරීර ප්‍රදේශයේහි ලේ රැස්ව පැසේද
ගඩපොළ ආදී හෝ උපදිද්ද ඒ කියන්නේ gadu වගේ දේවල් උපදිනවද? ඒ අවකාශයේ තමයි මේක සිටින්නේ. කියන්නේ ශරීරය හැමතැනම නැහැ. සරව කියන එක තියෙන සමහර තුවාලයක් ඇති වෙච්ච තැනක කටුව වගේ දේවල් ඇනිච්ච තැන් වල ආයුධ වලින් පළුදු වෙච්ච තැන් වල වගේ දේවල් වල තමයි මේ සරව කියන එක ඇති වෙන්නේ. ඒක හරියට මේ පොරව පහරාදීන් පහර වශයෙන් වැහෙන්නා වූ මැලියම් ඇති වෘක්ෂයෙහි. කියන්නේ මැලියම් තියෙන ගහකට දැන් කජු ගහක් වගේ නැත්නම් ඒ විදිහේ ගහකට අපි තුවාලයක් කරොත් එහෙම පොරව පහරක් ගැහුවොත් ඒ ගහ දන්නේ මෙතන මැලියම් තියනවා කියලා මැලියම් දන්නේ මේ ගහක් ඉන්නවා කියලා. ඒක එකිනෙකාට හිතන්න බැරි හින්දා. ඒ වගේම මේ ශරීරයේ සරව ඇති වුණාමත් ඒ සරව දන්නේ මේ ශරීරයේ තියනවා කියලා ශරීරයේ දන්නේ මේ ශරීරයේ සරව තියනවා කියලා. ඉතින් ඒ ආකාරයෙන් ගත්තාම මෙතනත් පෙන්වන්නේ නිස්සත්ත්ව නිජීව කොටසක් ඒවා අසම්මිශ්‍රයි අනිත් ඒවත් එක්ක චේතනාවක් නැහැ අව්‍යාකෘතයි ආත්ම ගතියෙන් ශූන්‍යයි. ඒකේ තියෙන්නම අර ආබන්ධන කියලා එකතු කරන ආපෝ ගතිය තමයි ආපෝ ධාතු තමයි එතන තියෙන්නේ කියලා වැగిරෙන ගතියත් සමග එහෙම මෙනෙහි කරනවා. ඒතකොට ලේ කියන එකත් ඒ වගේ ලේත් මුළු ශරීරේ පුරාම පැතිරලා තියෙනවා. ඒකත් ඒ විදිහටම අපි කතා කරනවා. ඒකත් බලන්න. ඒතකොට මේ සේදෝ මේ සේදෝ මේදෝ අස්සු වසා කියන ඒවා කොහොම මේ ඒ ආකාරයෙන් කතා කරනවා. සේද කියලා කියන්නේ මේ දහඩිය නේද? දහඩිය තමයි සේද කියලා කියනවා. මේද කියලා කියන්නේ ස්ථූල ශරීර ඇත්තෝගේ මුළු සිරුරෙහි පැතිරද. කෘෂ ශරීර ඇත්තේ කෙන්ඩා මස්පිඩු ආදීන් ඇසුරු කරන සිටියා වූ ස්තබ්බ ස්නේහයවත් පැසුණු තෙල තමයි මේ කියන්නේ. ඒ කියන්නේ මේකෙදි කියන්නේ මේ හැම යටින් ගොරෝසුවට තියෙන තෙල කියලා තමයි මට නම් හිතෙන්නේ හුඟක් වෙලාවට. ඒක තමයි මහත්තයා. නේද? ඒක තමයි. ඔව් ඒක තමයි. හුඟක් වෙලාවට අපි මේ ඌරු මස්වල වගේ හොඳට පැහැදිලිවම පේනවනේ මේ තියෙන මේද තෙල නේද? ඔව් උඩහම පිච්චුනාම කහපාට වෙලා තියෙන්නේ. අන්න ඒක. ඒක නේද? හරි. අස්සු කියන්නේ කඳුළු. කඳුළු ගැනත් කියව ගන්න පොඩ්ඩක්. ඊට පස්සේ වසා. වසා කියන එක ඔන්න මෙතන බලමු කොහොමද කියලා තියෙන්නේ කියලා. වසා හෙවත් වරුණු තෙනවලා වනාහි අතුල්‍ය අත් පිටුය. පතුල්‍ය පා පිටුය. නාස්පුටය නලතරය උරහිසේ යන තන්න පිහිටියා වූ වරුණු තෙලයි. බලන්න මේකේ මේ කියන තැන් වසා කියලා කියන්නේ කොහෙද? අතුල්. අතුල් කියලා කොහෙද කියන්නේ? අත්ල නේද? අල්ල. අල්ලේ. ඊට පස්සේ අත් පිටුය. අත් පිටුය කියන්නේ අතේ පිටිපස්සේ. එහෙමද? ඔව්. ඊට පතුල් වල. පා පිටුය. නාස්පුටය. නලල් තලය. උරහිස යන තැන්හි පිහිටියා වූ වරුණු තෙලයි. හරියටම මේක අදහසක් ගන්න අමාරුයි. නමුත් මේ ආකාරයෙන් තමයි මේ වසා කෙනෙක් කියලා තියෙන්නේ. මහත්තයා අර පිච්චුනහම බ්ලිස්ටර්ස් එන්නේ ඒව නිසානේ. අර මේ අපි සෞඛ්‍ය ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්න જાතියක් වසා ග්‍රන්ථි කියලා. ඒවයින් උරණ දෙයක් උනන දෙයක්. ඒවෙන් තමයි ශ්‍රාවය වෙන්නේ. මේකේ තියෙනවා මේ විසුද්ධි මාර්ගයේ වසානම් බුරුණුයි. එනම් දියවි යන තෙලයි. එය වර්ණයෙන් පොල් තෙල් හෝ කැඳහිලු තෙල් හෝ බඳු වර්ණයි. සන්තාන වශයෙන් නහන කල පහන් දිය මතුයෙහි බමන තෙල් බිඳු බඳුය. දිශා වශයෙන් උඩ යට යන දෙදිසාවෙහිම පිහිටියේය. අවකාශ වශයෙන් බොහෝසේ අතුල් පතුල් පිටියත් පිටිපා නාස්පුට නලල ආදියේ පිහිටියේය. එහෙත් ඒ තන්හි නිබඳ පිහිටියේ නොවේ. ගිනි උෂ්ණයෙන් හෝ ඉරාව්වෙන් හෝ විෂභාග ඍතුයෙන් හෝ විෂභාග ධාතුයෙන් හෝ ඒතන් උෂ්ණ වූ කල නහන කල පහන් දිය මතුයෙහි තෙල් බිඳු මෙන් පිහිටියේය. අර බිඳු බිඳු උඩට එනවා රත් වුනහම කියලා කියන්නේ. බොහොම පිං ශ්‍රීමති මහත්මයා. හොඳයි. අපි ඒ ආකාරයෙන් තේරුම් ගමු. මට ලොකු පැහැදිලි කිරීමක් කරන්න තරම් දැනුමක් නැහැ මේ මොනවද වසා කියන්නේ කියලා. අපිට දැන් තේරුණු විදිහට අර කිව්ව තැන්වල තමයි එන්නේ. ඒවත් හැම වෙලාවෙම තියෙන එකක් නෙවෙයි. අවස්ථාව අනුව රත් වෙච්ච වෙලාවට වගේ එන ඒවා කියන එක තමයි කිව්වේ නේ ශ්‍රීමති මහත්මිය. එහෙමයි මහත්තයා අර බ්ලිස්ටර්ස් වගේ ආහම වතුර තියෙන්නේ මෙතන. ඇතුලේ වතුර තියෙනවානේ. හරි. ඊට පස්සේ කෙල ගැනත් කියනවා මේ විදිහට. සිංගානිකා කියලා කියන්නේ හොටු.
ඊළඟට ලසිකා කියලා කියන්නේ සඳ මිදුළු කියලා කියන අස්තීන්ගේ අභ්‍යංග කෘත්‍ය සාධමින් එක මේක මේ ලසිකා කියලා කියන්නේ කොයි හරියද කියලාද සයිනෝවියල් ෆ්ලුයිඩ් කියලා ඉංග්‍රීසියෙන් අර ජොයින්ට් එකක් අතර තියෙනවා ෆ්‍රික්ෂන් එක අඩු කරන්න වතුරක්. ඔව් ඒක නිකන් ලුබ්‍රිකන්ට් එකක් වගේ නේද? ඔව්. ඔව් ඒක ටික තමයි මේ ලසිකා කියලා කියන්නේ. ඒ කියන්නේ අර පාකේජ් කියන එකද ශ්‍රීමති මහත්මිය? ඒ ජොයින්ට් දෙකක් අතර අර දැන් මේ ජොයින්ට් එකක අමාරුවක් ඇති වුනහම ඉදිමෙන්නේ දැන් කකුල එහෙම ඉදිමුනහම වතුර කියලා කියන්නේ කකුලේ තියලා ඇස්පිරේට් කරන්නේ කටු දාලා. ඒ වතුරක් තියෙන පොඩි වතුරක් යම් ප්‍රමාණයක් ඒක වැඩි වුනහම කකුල් ඉදිමෙනවා. ඔය දනිස් එහෙම මේ ඒවා එළියට ගන්නවා මේ වැඩි වුනහම ඒ සයිනෝවියල් ෆ්ලුයිඩ් කියලා සිනෝවියල් කියලාත් කියනවා. ඒක තමයි. ලසිකා. ඔව්. මුත්තාන්ති කියන්නේ මුත්‍රා නේද? ඒ ටික තමයි ආපෝ ධාතුව හැටියට බලන්න හැමෝම කියව ගන්න මේක ගොඩාක් දිග විස්තරයක් තියෙනවා මම හිතන්නේ තම තමන්ට කියව ගන්න පුළුවන් මේක. ඒ ආකාරයෙන් මේ හැම තැනකම කියන්නෙම මේ ආපෝ ගතියෙන් යුක්ත නැත්නම් මේ ආබන්ධන ස්වභාවයේ තියෙන මේ ධාතු කොටස් චේතනා රහිතයි ඒකට විමසීම් කරන්න මෙනෙහි කිරීම කරන්න පුළුවන් කමක් නැහැ ඒක අව්‍යාකෘතයි ආත්ම ගතියෙන් ශුන්‍යයි ඒකින්ද නිස්සත්තයි මේක ආපෝ ධාතුවයි කියලා මෙනෙහි කරනවා මේ ආබන්ධන ස්වභාව ලක්ෂණය ප්‍රකට කරගෙන තියෙන කොටසක් තමයි මේක ආපෝ ධාතුව කියලා මෙනෙහි කරනවා ඊට පස්සේ තේජෝ ධාතුව තේජෝ ධාතුව ගත්තාම මෙතන කියනවා මේ නිශීත භාවයේ හෙවත් ශරීර සංතාපාදී වශයෙන් පැවති තීක්ෂණ භාවය තේජෝ හෙවත් තේජස් නම් තේජෝ කියලා කියන්නේම ඇත්තටම මේක අර සිසිල් උණුසුම් ගතිය තමයි තේජෝ කියලා කියන්නේ. එතකොට මේ සීත භාවය කියන්නේ සීත උෂ්ණ ගතිය තමයි මේ තේජෝ ධාතුව කියලා කියන්නේ. මේ තේජෝ ධාතුවද පඨවි ආදීන් මෙන් අධ්‍යාත්මිකයි බාහිරයි කියලා කොටස් දෙකක් තියෙනවා. අධ්‍යාත්මික තේජෝ ධාතුව කියලා කියන්නේ මොකද්ද? ඒ පුද්ගලයන්ට අධ්‍යාත්මික වෙච්ච ඒ පුද්ගලයන්ට වෙන්වෙන්ව අයත් වෙච්ච තියුණු බවට ගිය හින්දා තේජෝ ගත බවක්, උෂ්ණ බවක්, උණුසුම් බවට ගිය බැවින් උෂ්ණගත බවක්, දැඩි උණුසුම් බවක්, දැඩි උණුසුම් බවට ගිය උණුසුම් ගතයක් අධ්‍යාත්මික වූ ශරීරයට අයත් තේජෝ ධාතුවක් තියෙනවා නම් ඒ කියන්නේ කිපීම් හේතුවෙන් මේ රූපකායත්‍යම වැඩියක් තැවේ මේකේ තියෙන මේ තවන ගතිය තවන කියන්නේ මේ තේජෝ ධාතුව නිසා තමයි අපි වයසට යන්නේ. එතකොට අපි කියන එක ජිරාපන තේජෝ කියලා කියන නැත්නම් පාචක තේජෝ ආදී වශයෙන් විශේෂ කෘත්‍ය ගොඩාක් කරනවා මේ තේජෝ ධාතුවෙන්. ඒකේ මූලිකම අර මේ අපේ ඉන්ද්‍රිය පරිපාකය ආදී දේවල් සියල්ලම සිද්ධ වෙන්නේ මේ තේජෝ ධාතුවේ බලපෑම නිසා. එතකොට මෙතන කියනවා මේ ජොර රෝග මොනවද ජොර රෝග කියලා කියන්නේ? අර ඉන්ඩිජෙෂන් ඒ කියන්නේ මේ ආහාර දිරවන බාධානේ. ජීරක තේජෝ ධාතුව කියලා තමයි. හරි. දැන් මෙතන කියනවා එනම් කිපීම් හේතුවෙන් මේ රූපකායතම වැඩියක් තැවේද මේක තමයි මේ සංතාපන තේජෝ කියලා කියන්නේ නේද? පරිදහන නේද? පරිදහන තේජෝද? කොහොම හරි ජොර රෝගාදීන් හටගත් දැඩි තැවුලක් වේද? යම් තේජෝ ධාතුවක් කිපීමෙන් මේ රූපකායතම පැරණි වේද? දිරීමට යේද? චක්ෂුරාදී ඉන්ද්‍රයන්ගේ අපරිපූර්ණ භාවයේ හිවත් විකල බවටද? බෙල හීන බවටද? ඇඟ රැලි වැටීම් කෙස් ලොම් පැසීම් ආදී ස්වභාවයටද ආදී භාවයටද පැමිණේද යම් තේජෝ ධාතුවක් කිපීමෙන් මේ රූපකායතමේ වැඩියක් දැවේද ඒ ටික මතකද ශ්‍රීමති මහත්මිය මේ පරිදහන තේජෝ සංතාපන තේජෝ ධාතුව පරිදහන තේජෝ ධාතුව ජීරක තේජෝ ධාතුව පාචක තේජෝ ධාතුව ඔව් ජිරාපන තේජෝ කියලා කියනවා නේද ඔව් ජීරක තේජෝ ධාතුව පාචක තේජෝ ධාතුව ඊළඟට ඔව් ඒ ටික තමයි මේ විශේෂයෙන්ම මේ එක ඒ තේජෝ ධාතුවෙන් සිද්ධ වෙන්නෙම ශරීරයේ දවන ගතියක් දැන් කුසගිනි වගේ දේවල් හැදෙනවා ඒ බඩ දැවිල්ල ඒ වගේ දේවල් හැදෙනවා
ඊට පස්සේ අපේ මේ ඉන්ද්‍රියන් ඇස් කන් නාසය වගේ දේවල් වයසට යෑම පරිපාක සිද්ධ වෙන්නේ ඒ තේජෝ ධාතුව නිසා. ඔන්න ඔය ආකාරයෙන් මේ තේජෝ ධාතුවම කයට බලපෑමක් තියෙනවා. ඊට පස්සේ මේ එකකින් කරන්නේ මේ දවන්න තවන ගති තමයි තේජෝ ධාතුවෙන් කරන්නේ. ඊළඟට කියනවා මෙතෙන්දී මේ විදිහට ඒ දැවෙන්නා වූ හෝ දවනු ලබන්නා වූ පුද්ගල තෙමෙත් දැවෙමි නොහොත් දනු ලබමි හඬමින් හෝ වැළපීමෙන් සියවරක් වුණකොට දී බහගත් උපුටාගත් ශ්‍රුතයක් ජලයේමෙන් ගෘතයක් නේද ජලයේමෙන් අත්‍යන්ත සීතල වූ රත් සඳුනක් යනාදී වූ ආලේපන ද්‍රව්‍යයක් තල්බට පවණක් පතාද යම් තේජෝ ධාතුවක් හේතු කොටගෙන අනුභව කළා වූ බත් ආදී ආහාර හෝ පානය කළා වූ අඹ පැණි ආදී වූ ආහාර හෝ කනලද්දා වූ කැවුම් ආදී ආහාර හෝ ඉදුණු අඹ මීපැණි උක්පැණි ආදී රස බලන හේවත් ආස්වාදිත ආහාර හෝ මනාව පැසවීම බවට පැමිණේද රස ශ්‍රෝණිත මේදස් මාංශ ස්නායු අස්්‍ය අතිමින්ජා වශයෙන් සප්ත ධාතු භාවයෙන් වෙන්වීමට ගියේද මේ ආධ්‍යාත්මික තේජෝ ධාතුවයි කියලා කියනවා. ඒ කියන්නේ මේ කන දේවල් පැසෙන්න පැසවන්න ඒ ඔක්කොටම උදව් කරන්නේ මේ ආධ්‍යාත්මික තේජෝ ධාතුව. ඒ ආධ්‍යාත්මික තේජෝ ධාතුව නැත්තම් අපි ඒකට කියනවා කර්මජ තේජෝ ධාතුව කියලා. ඒක නැත්තම් මේ ශරීරයේ මේ ගන්න ආහාරයක්වත් දිරවලා අපේ ඇඟට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන්න හැකියාවක් නැහැ. ඒ වගේම මේ දාහ දැවිලි ගති කියන්නේ පෞද්ගලිකව අපිට දැනෙන ගති ඇති වෙන්නේ මේ තේජෝ ධාතුවම නිසා. ඉතින් එහෙම ඇති වෙනකොට ඒක තේජෝ ධාතුව කියලා අපි දැනගත යුතුයි. තවද යම් ඒ අන්‍ය වූද සත්ත්ව సంతානවල ඒ පුද්ගලයන්ට වෙන්වෙන්ව අයත් උණුසුම් භාවයට ගියා වූ දැඩි උණුසුම් ඇති. දැඩි උණුසුම් බවට ගියා වූ කර්මයෙන් හටගත් තේජෝ ධාතුවක් වේද මේ ආධ්‍යාත්මික තේජෝ ධාතුව කියන්නේ. මේක කිව්වේ ඊට පස්සේ මෙතෙන්දී ආධ්‍යාත්මික තේජෝ ධාතුව කියලා කිව්වේ මේ විදිහට මේ අනුභව කළා බත් ආදී ආහාර උපානය කළා වූ දේවල් මේ ආකාරයෙන් සප්ත ධාතු භාවයෙන් වෙන්වීමට ගියේ. මොනවද මේ සප්ත ධාතු කියලා කියන්නේ මෙතෙන්දී? මොනවද සප්ත ධාතු කියලා කියන්නේ? අදහසක් තියෙනවද කාට හරි? මෙතන කියන රස ශ්‍රෝණිත මේදස් මාංශ ස්නායු අස්ථි අට්ඨමින්ජා වශයෙන් මේව තමයි සප්ත ධාතු කියන්නේ නේද? ඔව් ඒ ටික තමයි දාලා තියෙන්නේ මහත්තයා නේද? 1 2 3 ඒක නම් ඔව් හතක් තියෙනවා. සප්ත ධාතු භාවයෙන් වෙන්වීමට ගියේද? දැන් මෙහිම කරනකොට මේදස් මාංශ ස්නායු මේ උඟක් වචන අපිට අපි එදිනෙදා පාවිච්චි කරන වචන නෙවෙයි මේකේ තියෙන්නේ. ඒකයි අපිට තේරුම් ගන්න ටිකක් අමාරු. කොහොම හරි මේවා මේ ආහාර අරගෙන ඒවා මේ කොටස් වලට ගිහිල්ලා මේ කය හැදිලා තියෙනවා. ඒ වගේ. ඒ තේජෝ ධාතුව ඒකට උපකාර වෙලා තියෙනවා මේ කොටස් මේ විදියට හැදෙන්න කියන එක තමයි මේ පැසවල ඒ පැසවීම බවට පැමිණේද රස ශ්‍රෝණිත මේදස් මාංශ ස්නායු අස්ථි අට්ඨමින්ජා වශයෙන් සප්ත ධාතු භාවයෙන් වෙන්වීමට ගියේ. මේ ඔක්කොම හැදෙන්නේ මේ අපි ගන්න ආහාර වලින් නේ. එතකොට ඒකට උදව් කරන්නේ තේජෝ ධාතුව කියලා අපි කල්පනා කරමු. ඊට පස්සේ අනිත් පාර කියනවා මේ තවද යම් ඒ අන්‍ය වූද සත්ව సంతාන ගත වූද ඒ පුද්ගලයන්ට වෙන්වෙන්ව අයත් උණුසුම් භාවයට ගියා වූ දැඩි උණුසුම් බවට ගියා වූ කර්මයෙන් හටගත් තේජෝ ධාතුවක් වේද මේද අධ්‍යාත්මික තේජෝ ධාතුවයි කියලා හිතනවා. මේක තමන්ගේ ඇති කර්මජ තේජෝ ධාතුව ගැන හිතනවා. කර්මජ තේජෝ ධාතුව කියලා කියන්නේ කර්මජ රූපවල තියෙනවනේ තේජෝ ධාතුවක්. කර්මජ රූප ගත්තාම ජීවිතින්ද්‍රයත් එක්ක තියෙන රූප කලාප ටික ගත්තාම ඒකේ තියෙන තේජෝ ධාතුව තමයි මේ කර්මජ තේජෝ ධාතුව කියලා කියන්නේ. ඊට පස්සේ බාහිර තේජෝ ධාතුව කියලා කියන්නේ
යමක් බාහිර වූ උණුසුම් භාවයට ගියා වූ දැඩි උණුසුම ඇති. දැඩි උණුසුම් භාවයට ගියා වූ කර්මයෙන් හට නොගත් තේජෝ ධාතුවක් තියෙනවා නම් ඒක තමයි බාහිර තේජෝ ධාතුව කියලා කියන්නේ. ඒ කියන්නේ මොනවද මේ දර වලින් ඇති වෙන ගින්න කැලි කසල රැස් වෙනකොට දවන්නා ඒ කියන්නේ කැලි කසල රැස් කොට දවනකොට එතනින් අපි ගින්නක් ඇති කරනවානේ. ඒ ගින්න එතකොට තනකොළ වලින් ඇති වෙන ගින්න, ගොම වලින් ඇති වෙන ගින්න, ධාන්‍ය පොතු වලින් ඇති වෙන ගින්න. අපි ඔය වීමෝල් ගාවින් එහෙම යනකොට මේ ගිනි ගහලා තියෙනවා අපි දැකලා තියෙනවානේ. ඊට පස්සේ හෙන ගහනකොට ඇති වෙන ගින්න, ගිනි දැල් වලින් හෝ ගිනි අඟුරු වලින් හෝ ඇතිවන තැවීම, ඉරව්වෙන් ඇතිවන තැවීම, දර ගොඩක් එකතු වූ තැන ඇතිවන තැවීම යන ආදී තේජෝ ධාතුවද යම් මේ අන්‍ය වූද බාහිර වූද උණුසුම් බවට ගියා වූ කර්මයෙන් හට නොගත් උණුසුමක් තියෙනවා නම් අන්න ඒක තමයි බාහිර තේජෝ ධාතුව කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ගත්තාම මේ ආධ්‍යාත්මික තේජෝ ධාතුව කියලා කොටසක් තියෙනවා. අනිත් එක ඒ කියන්නේ මොනවද මේ ඉන්ද්‍රිය බද්ධ තේජෝ ධාතුව. බාහිර තේජෝ ධාතුව කියලා කියන්නේ තමාගෙන් බාහිර වෙච්ච තේජෝ ධාතුව. ඒකට අනින්ද්‍රිය බද්ධ තේජෝ ධාතුවත් අයිති වෙනවා. ඊළඟට මෙතන ඇයි අපි තේජෝ ධාතුව කියලා කියන්නේ? මේක කියනවා මේ ඒ තේජෝ ධාතුවත් කියන දෙකම තීක්ෂණ ස්වභාවය ලක්ෂණ කොට ඇති. එකම තේජෝ ධාතුවේයි වදාරා දක්වලා තියෙනවා කියලා කියනවා. මෙතන මේ තීක්ෂණ භාවය කියන එක ඇයි මෙහෙම තීක්ෂණ භාවය කියලා කියන්නේ කියන එකේ අදහසක් ගන්න ටිකක් අමාරුයි. මෙතනදී කියන්නේම මේ ඒකේ තියෙන අර දවන තවන ගතිය වයසට යවන පරිපාකයටපත් කරන ගතියම තමයි මෙතනදී මේ තේජෝ කියලා කියන්නේ. ඉතින් තේජෝ ධාතුව මානසිකාරය කරනකොට යම් තේජසකින් හෙවත් කිපියා වූ යම් තේජෝ ධාතු හේතුවකින් වැඩියක් තැවේද මේ තේජසය මේ ශරීරයේ පඨවි ධාතු ආදීන් කෙරෙන් වෙන්නු හෙවත් අසම්මිශ්‍ර වූ කොටසක් කියලා හිතනවා. ඊට පස්සේ චේතනා රහිතයි තේජෝ ධාතුවට එහෙම මේ චේතනා කරන්න පුළුවන් කමක් නැහැ. අව්‍යාකෘතයි. අව්‍යාකෘත කියන්නේ ඒ තේජෝ ධාතුව කියන්නේ රූප කොටසක්මයි. එහෙමනම් ඒක අව්‍යාකෘතයි. කුසලත් නෙවෙයි අකුසලත් නෙවෙයි. ආත්ම ගතියෙන් ශූන්‍යයි. ආත්මයක් නෙවෙයි. ඒ නිසාම නිස්සත්තයි. පැසවීම ස්වභාවය තමයි ලක්ෂණ කරන්නේ. මේකෙන් කරන්නේ පැසවීම. ඒ කියන්නේ පරිපාකයට යවනවා කියලා කියන්නේ වයසට යවනවා යම් දෙයක් වෙනස් කරන්න පුළුවන්කම හැකියාව තියෙන මේ තේජෝ ධාතුව නිසා. තේජෝ ධාතුවෙන් තමයි යම් දෙයක ස්වરૂපේ වෙනස් වෙනවා නම් අපි ඒකට කියනවා ඍතුව නිසා වෙනස් වෙනවා කිව්වොත් ඒ තේජෝ ධාතුව නිසාමයි ඒ වෙනස් වෙන්නේ. එතකොට ඒක නිසා මේ තේජෝ ධාතුව කියලා කියනවා. ඊළඟට වායෝ සමාවෙන්න ජයන්ත මහත්තයා කාට හරි ලියා ගන්න ඕනේ නම් තේජෝ ධාතු හතර කියන්නද මේ මට නාවිනේ හරි ධම්සාමින් වහන්සේගේ කර්මස්ථාන පොතකින්. එතකොට පළවෙනි එක කියලා තියෙනවා සංතාප තේජෝ ධාතුව කියලා. සතර ධාතුවකින් නිර්මිත වූ මේ ධාතු ශරීරයේහි වනාහි එක්දා වුණ තුන්දා වුණ ආදි වශයෙන් කියලා සන්නිපාත වුණ කහ වුණ ආදී තවන ස්වභාව ඇති බැවින් සංතාප නම් වූ තේජෝ ධාතු කොටසක් ඇත්තේ. එතකොට අර උණ නිසා එන එක තමයි සංතාප තේජෝ ධාතුව. ඊළඟට සතර ධාතුවකින් නිර්මිත වූ මේ ධාතු ශරීරයේහි වනාහි හිසකේ පැසීම්, ඇඟරැලි වැටීම්, දත් හැලීම්, දුබල වීම, දුර්වර්ණ වීම යනාදී වශයෙන් ශරීරයේ දි รา පත් බවට පමුණුවන ස්වභාව ඇති ජීරණ නම් වූ තේජෝ ධාතු කොටසක් ඇත්තේය. ඒක ජීරණ තේජෝ ධාතුව. තුන්වෙනි එක මේ ධාතු ශරීරයේහි වනාහි අතුල් පතුල් දැවිල්ල, ඇස ඉස දැවිල්ල, බඩපපුව දැවිල්ල, ඉරු රැස්, ගිනි රැස්, වස විස, ආහාර පාන විස, ඉරියව් විස ආදීන් ඇතිවන දැවිල්ල යන හාත්පසින්ම දවන ස්වභාව ඇත්තා වූ පරිධාන නම් වූ තේජෝ ධාතු කොට්ටාශයක් ඇත්තේය. හතරවෙනි එක සතර ධාතුවකින් නිර්මිත වූ මේ ශරීරයේහි අසිත පීත කායිත සායිත නම් වූ අනුභව කරන ලද ආහාර පානයන් දිරවීම ස්වභාව කොට ඇත්තා වූ පාචක තේජෝ ධාතුව නම් වූ තේජෝ ධාතු කොටසක් ඇත්තේය.
ඒ විදිහට කියලා ඒවා නිස්සත්ත්ව නිජ්ජීව වශයෙන් කියලා තියෙනවා මේ ධාතු ශරීරයේහි පාචක තේජෝ ධාතුව නම් සත්වයක් නො වූ පුද්ගලයෙක් නො වූ ආත්මයක් නො වූ නිස්සත්ත්ව වූ නිජ්ජීව වූ ශුන්‍ය වූ අචේතනික වූ අව්‍යාකෘත වූ කර්ම සමුට්ටානික වූ පරිපාචනාකාර වූ තේජෝ ධාතු කොටසකි. ඒ වගේ හැම එකක් අවසානයේම භාවනා වාක්‍ය කියලා තියෙනවා. එතන හැම එකක්ම අවසානයේ කියනවාද කර්මජ කියන කොටස? අර හතරටම වෙන වෙනම කියලා තිබුණා. හතරටම කර්මජ කියලා සඳහන් කරනවද? කර්මජක තමයි තිබුණේ. ඔව්. ඔව් ඒ කියන්නේ ඉන්න බලන්න. ඔව් පොඩ්ඩක් බලන්න. නෑ. හැම එකේම නෑ. ඒක දාලා තියෙන ජීරකයකට විතරයි. ජීරකයකට තියෙනවා මේක අර ජිරාපන තේජෝ කියන එකට නේද? බලන්න හැම එකෙම තියෙනවද කියලා? අධ්‍යාත්මක නම් ජයන්ත මහත්තයා කර්මජයට සම්බන්ධයි නේ විදර්ශනා කරනකොට. අධ්‍යාත්මික කිව්වොත් ඔව්. කර්මජ සම්බන්ධයි. දැන් ඒ වුණාට ඔතන හැම එකෙම කියලා තියෙනවද කියලා අපි විශේෂයෙන් හිතලා බලමු. මේ පොඩ්ඩක් හොයලා බලමුකෝ ශ්‍රීමති මහත්මිය පේනවද ඒක? ශ්‍රීමති මහත්මිය විසන්දි වුණාද? මියුට් එක නෑනේ. මම කතා කරනවානේ. දැන් ඇහෙනවා අපිට. අනේ සෝරි මම කතා කරා දිගටම. ඒකෙම මේ දැන් මේ ਸੰతాප කියන එකටයි ඊළඟට මේ ජීරක කියන එකටයි ඒවට කර්මජ කියලා නැහැ. මේ පාචක කියන එකට තමයි කර්මජ කියලා තියෙන්නේ. ඔව්. පාචක කියන්නේ මේ ආහාර ජීර්ණය සම්බන්ධයෙන් ඔය කියන්නේ නේද? ඔව් මේ ශරීරයේ වනාහි අසිත පීත කයිත සහිත නම් අන්න ඒක ඇත්තටම හරි වැදගත් තැනක් මම ඒක ඒකට කර්ම සමුත්ථාන කියන වචනේ නෑ. ඔව් ඒක තමයි ඇත්තටම මේ ආහාර දිරවීම සිද්ධ වෙන්නේ මේ ඒ කර්මජ තේජෝ හින්දානේ. ඇත්තටම අපි දැන් ගත්තොත් එහෙම මේ අනිත්‍ය ඒවා අනිවාර්යයෙන්ම මේ කර්මජ වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. දැන් අපි හිතන්නකෝ දැන් තද අවුවේ ගියාම කෙනෙක් හරි එයාට මොකද වෙන්නේ? හැමේ යම් කිසි වෙනස්කම් ඇති වෙනවා. අපි සන්බර්න් කියලා කියන්නේ. ඒවා බාහිරින් ඇතිවන දේවල්. ඔව්. ඔය ඍතුජ වෙන්න පුළුවන් නේද? ඍතුජ වෙන්න පුළුවන්. අනිත් එක තමයි බලන්න ගොඩක් මම කිව්වේ. ඔව්. ඒක තමයි. නෑ ඇත්තටම දැන් බලන්න ගොඩක් ඔය කම්කරුවෝ ඉන්නවනේ. හුඟක් වෙලාවට ඔය අවුවේ වැඩ කරන කම්කරුවෝ. ඒ අවුවේ වැඩ කරන කම්කරුවෙකුයි කාර්යාලයක් ඇතුලේ වැඩ කරන පුද්ගලයෙකුයි ගත්තාම ඒ දෙන්නගේ වයසට යෑමත් මේ විදි දෙකක්. අර විශේෂයෙන් එදී බාහිරව අවුවේ විදිහට මේ ඍතුවට විවෘත වෙලා වැඩ කරන අයගේ වයසට යාම පේනවා. මේ කියන්නේ එකම වයස දෙන්නෙක් ගත්තොත් අර එදී වැඩ කරන එකනා ගොඩක් වයසට ගියා වගේ පේනවා. මොකද එයාගේ හැමට විශේෂයෙන්ම මේ ඍතුවේ බලපෑම් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ වෙනස්කමුත් තියෙන බව පොඩ්ඩක් අපි තේරුම් ගන්න එක හොඳයි. ඒකයි මට හිතුණා අර විශේෂයෙන්ම ඔය ආහාර දිරවන තැන ගත්තොත් බාහිරින් අපි ගන්න ඍතුජ රූප ටිකක් නේ ගන්නෙ. කෑම කනවා කියලා කියන්නේම බාහිරින් ඍතුජ රූප ටිකක් අපේ ශරීරය ඇතුළට දා ගන්නවා. එතකොට ඒක හපයක් බවට පත්කරනද මේ කර්මජ තේජෝ ධාතුව තමයි උදව් කරන්නේ. ඒ කර්මජ තේජෝ ධාතුවෙන් තමයි එතන ඕජා කොටස වෙන් කරලා ඕජාව තනියෙන් වෙන් කරන්න බෑ. නමුත් අර ඒ ක්‍රියාදාමය ඇතුළේ සිද්ධ කරන්න කර්මජ තේජෝ ධාතුව තමයි මූලිකවම බලපාන්නේ. එතකොට අපි ආහාරජ රූප කියලා කියනවානේ කයේ හැදෙන රූප වලට. ඒ කියන්නේ ඒ ආහාරයේ තියෙන රූප කය ඇතුළට එකතු වෙලා යන ටික. එතකොට ඒ ටිකට විශේෂයෙන්ම මේ කර්මජ තේජෝ ධාතුව කියන එක අත්‍යවශ්‍ය වෙනවා. ඒක තමයි දැන් මලමිනියක් වුණොත් එහෙම ඇතුළට දැම්මට එහෙම දිර්වීමක් සිද්ධ වෙන්නේ නැහනේ. කර්මජ රූප නැති හින්දා. ඉතින් ඒ පැත්තත් හිතලා බලන්න ඕන තැනක්. හොඳයි. එතකොට ඒ ටික කිව්වේ කොහොමද? දැන් යම් කෙනෙකුට මෙනෙහි කරනවා නම් ඒ කියෝ සංතාප තේජෝ නේද? පරිදහන තේජෝ, පාචක තේජෝ, ජිරාපන තේජෝ නැත්නම් ජීරක කියලා කියනවා එකට. ඒ ටික තමයි. එතකොට තේජෝ ධාතුව හැටියට ඔය අපිට 4 කොටසක් ඒ විදිහට හම්බ වෙන්නේ. ඔය ශ්‍රීමති මහත්මිය කියපේ ගොඩක් හොඳයි. අපිට ඒක වෙන් වෙලා දැන් පේනුණානේ.
පෙනුනනේ. ඔව් වෙන වෙලා වෙනවා. තව එකක් තමයි දැන් ජයන්ත මහත්තයා ඊටු ටිකක් කිව්වහම තේරෙයි කොටස් 42ම භාවනාවට ගන්නවා. ජයන්ත මහත්තයා වායෝ ටිකක් කිව්වහම බලන්න ඔක්කොම 42ක් එනවා. ඒ ටික තමයි භාවනාවට ගන්නේ ධාතු මනසිකාර. හොඳයි අපි කරමු මහත්තයා තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. වායොත් මම හිතන්නේ ගොඩක් දිග නැතුව ඇතිනේ අපිට නේද කරන්න. ගොඩක් දිගට තියනවද? ගොඩක් දිගට තියනවා නේද? අපි එමනම් වායෝ ධාතුව අනිත් දවසේ කරමු. නේද? ටිකක් තියනවා නේද? වැඩිපුර කොටසක්. එමනම් අපි හය කොටසක් තියෙනවා නේද සර්? මොකද්ද? වායු වලින් 6 කොටසක් තියෙනවා දැන් ඔය. ආයෙ කොටසක් තියෙනවා තමයි. අපි ඒකේම ටිකක් විස්තර ඇතුව අනිත් දවසේම කරමු. අපි දැනට ওই දැන් ධාතු මනසිකාරයේ මූලික වශයෙන්ම බලන ටික තමයි කතා කරේ. මම හිතනවා අපි හැමෝම යම් කිසි දුරකට මේ ධාතු මනසිකාරයට අයත් කොටස් ටික අපි යම් කිසි දැනුමක් තියෙනවා. මේකේ ඇත්තටම මේ අලුතෙන් දෙයක් අපි ඉගෙන ගන්නවටත් වඩා අපි දැනට අහලා තියෙන දේ තව තවත් ඇතුළට ගිහිල්ලා බලන එකක් තමයි මේ කරන්න උත්සාහ ගන්න. ඉතින් මේකේ ඇතැම් වචන අපිට සමහර ලාට එදිනදා භාවිතා කරන වචන නොවන නිසා පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. නමුත් පොදුවේ ගත්තාම අපි කරන යම් කිසි කෙනෙක් ධාතු මනසිකාරය කරනවා නම් ඒ ආකාරයෙන්ම තමයි කරන්නේ. ඒක තවදුරටත් ශක්තිමත් කිරීමක්. ඒ අර නිස්සත්ත්‍ය නිජීව ගතිය, ශුන්‍ය ගතිය, එතකොට චේතනාවෙන් තොර ගතිය, ඒ විදිහේ දේවල් බලන එක. ඊට පස්සේ ඒ වගේ තියෙන විශේෂ ගති ලක්ෂණ බලන එකත් ඒවා අඳුරගන්න මේ හේතු වෙනවා. ඒකට උදව් වෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. කාට හරි යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද අද දවසේ සාකච්ඡා කරපු කොටස සම්බන්ධයෙන්? ප්‍රශ්නයක් නෑ ජයන්ත මහත්තයා අතන වර්ණ කියලා තිබිච්ච එක මේ අර අපිට තේරෙන්නේ නැති අර ධාතු හතක් තිබුණනේ අර අපි ඒක අපිට එච්චර පැහැදිලි නැත්තේ. ඒක අපි පස්සේ බලමුනේ. ඒක මොකද වර්ණ මෙතන නේද මේ? ඔව් අර රස ශ්‍රෝණිත රස සමා වෙන රස කියලා තිබුණේ. ඔව් රස ශ්‍රෝණිත මේදස් මාංශ ස්නායු අස්ථි අට්ඨිමිජ්ජා වශයෙන් සප්ත ධාතු භාවයෙන් වෙන්වීමට ගියේද? රස කියන්නේ මොකද? අපි ආපහු පොඩ්ඩක් ඒක ආපහු පොඩ්ඩක් ඒ ඡේදේ විතරක් බලමු. රස වෙනවා නම් පස්සේ නෑ. ඇඟ රැලි වැටීම් කෙස්ලොම් පැසීම ආදී භාවයට පැමිණිද යම් තේජෝ ධාතුවක් කිපීමෙන් මේ රූපකායත මේ වැඩියක් දැවේද? නොහොත් කිපියා වූ යම් තේජෝ ධාතුවක් විසින් මේ රූපකායත මේ වැඩියක් දවනු ලැබේද? ඒ කියන්නේ අර සංතාපන කියන ගතිය නේද? ඒ දැවෙන්නා වූ හෝ දවනු ලබන්නා වූ හෝ පුද්ගල තෙමේ දැවෙමි නොහොත් දනු ලබමි හඬමින් හෝ වැළපෙමින් සියවරක් උණු කොට දීහි බහා උපුටාගත් මේක මොකද්ද? ගෘතයක් ජලයෙන් අත්‍යන්ත ශීතල කියන අතිශයින්ම සීතල වෙච්ච රත් සඳුනක් යනාදී වූ ආලේපන ද්‍රව්‍යයක් තල්වලට පවණක් පතාද යම් තේජෝ ධාතුවක් හේතු කොටගෙන අනුභව කළා වූ බත් ආදී ආහාර හෝ පානය කළා වූ මීපැණි ආදී වූ ආහාර හෝ කනලද්දා වූ කැවුම් ආදී ආහාර හෝ ඉදුණු අඹ මීපැණි උක්පැණි ආදී රසබලන හේවත් ආස්වාදිත ආහාර හෝ මනාව පැසවීම බවට පැමිණේද? ඔය එතන කියන්නේ ඒකේ පේන විදිහට මේ තේජෝ ධාතුව හේතු කරගෙන කන මේ අඹ පැණි මේ මී පැණි මේ වගේ දේවල් මෙන්න මේ හතට බෙදෙනවා කියලා නේද ඔය කියන්නේ? ඒකයි කියන්නේ. ඒක හරි. අර මං ඇහුවේ එතන රස කියන එකේ තේරුම මොකක්ද? රස කියන කොටස මොකක්ද කියලා. රස කියලා බෙදෙන්නේ මොකක්කටද? රස කියලා කොටසක් ඕකේ තියෙන්නේ බෑ. දැන් මාස් අපිට ලේවලට උරා ගන්න රසය නෙමෙයිද? ඕජාව නෙමෙයිද? ඒ වගේ අදහසක් නේද තියෙන්නේ. දැන් මේවා හැදෙනවා. ශ්‍රෝණිත, මේද, මාංශ, ස්නායු, අස්ථි, අට්ඨිමිජ්ජා මේවා හැදෙනවා. රස කියන එක උරා ගන්න එකක් වගේ තමයි තේරෙන්නේ. දැන් මේ හත් කොටසට බෙදිලා මේ ශ්‍රෝණිත කියන්නේ මොකක්ද? ශ්‍රෝණිත කියන්නේ මොකක්ද එතකොට? ශ්‍රෝණිත කියලා කියන්නේ මං හිතන්නේ
සමහර දියර වර්ග වලට තියෙනවා ඔව් දැන් ශුක්‍ර ඔය ශ්‍රවණිය ඔය මේවා ඔය මේ කෙලසෙම් සොටු වගේ හැදෙන්න යන ආකාරයක් අන්න එහෙම එකක් මේදස් කියන්නේ මේදස් කියන්නේ මේදය හැදෙනවා මාංශ හැදෙනවා ස්නායු හැදෙනවා අට්ටි හැදෙනවා අට්ටි මිජ්ජා හැදෙනවා අර ශරීරයේ කොටස් ඔය ගන්න ආහාර දිරවපු ඒවන්නේ හැදෙන්නේ ඔව් එතකොට ඒ වගේ අදහසක් තමයි මම දැනගෙන කියනවා නෙමෙයි මේ ඒ වගේ අදහසක් නේද තියෙන්නේ ඒ වගේ තමයි අදහසක් තියෙන්නේ මේ ගන්න ආහාර දිරවපු ආහාර මේ සප්ත ධාතු වශයෙන් වෙන් වෙනවා ඒ කියන්නේ රස වශයෙන් කොටසක් යනවා ඒක උරාගෙන ඊට පස්සේ මේ කොටස් හැදෙනවා වගේ කියලා තේරෙන්නේ. ඒක තමයි මේකේ තියෙන අර භාෂා මෙහෙවීම අපේ දැනුම අධිකම තමයි තියෙන්නේ. ටිකක් තේරුම් ගන්න අපහසු ගතියක් තියෙනවා නේද? හැබැයි මේ එතකොට මේක කියන්නේ අර මෙතන හැබැයි මෙහෙම එකක් තියෙනවා. මෙතන අර මේ තවන පුද්ගලයා මේ සියවරක් උණුකොට දියේ බහ උපුටාගත් මේකත් මේ වචනේ තේරෙන්නේ නැහැ. ෘතයක් ජලයෙන් අත්‍යන්ත ශීතල වූ රත් සඳුනක් යනාදී වූ ආලේපන ද්‍රව්‍යයක්. පතාද තල්වලට පවණක් පතාද. ඒ කියන්නේ දැවෙන කෙනෙකුට අර හෙවණක් සීතලක් පතනවා වගේ දැවෙන කෙනෙකුට සීතලක් පතනවා වගේ මේ රස ආහාර ගත්තු කෙනාට යහපත් දෙයක් නෙමෙයි ලැබෙන්නේ. නිස්සත්ත්ව නිජීව ශුන්‍ය තමන්ගේ වේදනා දුක් වලට හේතු වෙන කොටසක් හැදෙන්න කියන අදහස තමයි උතන තියෙනවා ඇත්තේ. ඒක වෙන්නේ නැති කියනවා ඇත්තේ. මේ උදාහරණ මේකට උපමා කළා මේ වගේ කෙනෙකුට මේ පිච්චෙන කෙනෙකුට තල්ලටක් පතනවා වගේ මේ ආහාර ගත්තු කෙනාට මේ වගේ රස ආහාර අරගෙන හැදෙන්නේ මේ කුණප. ඔව් ඒක වෙන්නේ නැති කියනවා ඇත්තේ. සප්ත ධාතු වගේ තමයි හැදෙන්නේ. මේ වගේ ඒක තමයි. හොඳයි එහෙමනම් අපි අදට සාකච්ඡාව නිමා කරමු. අපි ඊළඟ දවසේ වායෝ ධාතුව ගැන පොඩ්ඩක් කතා කරමු. එතන 6 ආකාරයකට බෙදෙනනේ වායෝ ධාතුව. වායෝ ධාතුවෙන් පස්සේ අපිට ලැබෙනවා අපි ඊළඟ කොටසට යනවා. ඒ තමයි ආකාශ ධාතුව කියන එක. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන එකකින් අපි කතා කරේ අද පඨවි ආපෝ තේජෝ කියන ටික කතා කරා. ඊට පස්සේ ආකාශ විඥාන කියන කොටස් ටිකට ඉදිරියට යන්න පුළුවන්. හොඳයි. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. අපි දෙවියන්ට පින් දීලා සාකච්ඡාව නිමා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු 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 හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ජයන්ත මහත්මයාට අපේ ධර්ම ශ්‍රවණමය කුසල් සියල්ල අනුමෝදන් කරනවා. ඔබතුමාට ඒ සියලු කුසල් බලෙනුත් දේශනාමය කුසල් සහ අතීත සංසාරේ පටන් රැස් කරගෙන සියලු කුසල් බලයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා වාසනාව වේවා. කරගෙන යන්නා වූ ශාසනික කටයුතු කරදරයකින් තොරව බාධාවකින් තොරව කරගෙන යන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය දීර්ඝාෂ ප්‍රඥාව දිනෙන් දින වර්ධනය වේවා. පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔබතුමා ධර්මය ඉගෙන ගත්තා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ගුරුතුමන්ට දෙමව්පියන් ඇතුළු පවුලේ නෝනා මහත්මිය දරුවන් නෑදෑ හිත මිතුරන්ටත් පරලෝසපත් යම් තාක් ඥාති මිත්‍රාදීන්ටත් අපි කෘතවේදීව මේ පුණ්‍යානුමෝදනාව කරනවා. ඒ සෑම සියලුම දෙනාත් මේ සියලු කුසල් බලයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් ජීවිත ලබත්වා පරලෝසපත් නෑදෑයෝ සුගතියෙන් සුගතියටමපත් වෙත්වා. සියලු දෙනාම උතුම් චතුරාර්ය සත්‍ය සුව පහසුවෙන්ම අවබෝධ කරත්වා. තෙරුවන් සරණයි.
සාදු 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 තෙරුවන් සරණයි බොහොම පිං ශ්‍රීමති මහත්මිය. බොහොම පිං ජයන්ත මහත්මයා ශ්‍රීමති මහත්මිය සියලු දෙනා. නයි බොහොම පිං. තෙරුවන් සරණයි.